समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන कालो अयं धम्मස්සවන कालो अयं वदन्ता धम्मස්සවන कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, ඉතින් දේශනාව අපි මීට කලින් දේශනා කරපු මින්තලේ කළුදිය පොකුණේ අපි දේශනා කරා කාලකාරාම සූත්‍රය. මේ සූත්‍රය අතිශය දීර්ඝ සූත්‍රයක්. මේ සූත්‍රය උපකාර කරගෙන අපි ඒ කාලයත් එක්ක සංසන්දනය කරලා මේ කාලයත් එක්ක ගලපලා දේශනාව සිද්ධ කළා. පැය දෙකකට ආසන්න කාලයක්. තථාගතයන් වහන්සේගේ ධර්මය එක සූත්‍රයකින් විතරක් විග්‍රහ කරන්න බෑ. සෑම සූත්‍රයක්ම ගත්තොත් ඒ සූත්‍ර වලින් වැඩි සූත්‍ර තියෙන්නේ නිවනට. ඒ සූත්‍ර වල අන්තර්ගත වෙන්නේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන්. ඒ තමයි ස්කන්ධ ධාතු ආයතන, පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය, නාම රූප, කර්මය හා පුනර්භවය, චතුරාර්ය සත්‍ය, අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව නිවැරදි විවරණය ගොඩාක් සූත්‍ර තුල අන්තර්ගතයි. කාලකාරාම සූත්‍රය විතරක් නෙමෙයි තියෙන්නේ. වැඩිමනක් සූත්‍ර 21000ක් සූත්‍ර අතරින් වැඩිමනක් සූත්‍ර තුල තියෙන්නේ ඔය කියපු කරුණු ටික විග්‍රහ කරලා තියෙන්නේ, බෙදලා වෙන් කරලා තියෙන්නේ, පෙන්වන්නේ තථාගතයන් වහන්සේ. මේ වැඩිමනක් සූත්‍ර වලින් තථාගතයන් වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරේ සසරට නෙමෙයි, නිවනට. එනිසා ගොඩාක් සූත්‍ර තුලින් අපට විග්‍රහ කරන්න වෙන්නේ, දේශනා කරන්න වෙන්නේ, බෙදලා වෙන් කළා පෙන්වන්න වෙන්නේ ඔන්නේ මම මුලින් කියපු ධර්මතා. ස්කන්ධ පංචක පිළිබඳ, පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද, කර්මය හා පුනර්භව, නාම රූප, චතුරාර්ය සත්‍ය. සියලු මේවා එකට එකතු කරලා ගත්තොත් කරුණු දෙකක් තුල ඇතුළත් කරන්න පුළුවන්. ඒ තමයි නාමංච රූපංච. සියලුම ධර්මයන් එකට එකතු කරලා සංක්ෂිප්ත කරලා කැටි කරලා ගත්තොත් ඒ කරුණු දෙක තුල ඇතුළත් කරන්න පුළුවන්. සබ්බසෝ නාම රූපස්මින්. මහණෙනි මම සියල්ලම නාම රූප දෙක තුල පනවනවා. එහෙනම් මොන සූත්‍රයේ කුමන සූත්‍රයේ කොතනින් අරගෙන විග්‍රහ කරත් අපට බෙදලා පෙන්වන්න වෙන්නේ නාම රූප දෙකයි. එයි ඊට වැඩි දෙයක් ලෝකේ නැහැ. එහෙනම් කාලකාරාම සූත්‍රය ගත්තත් බෙදලා වෙන් කරලා පෙන්වන්න වෙන්නේ මොකක්ද? නාම රූප දෙක. ගොඩාක් සූත්‍ර ගත්තොත් බෙදලා වෙන් කරලා පෙන්වන්න වෙන්නේ නාම රූප දෙකයි. එහෙනම් අදත් ඒ පිළිබඳවම තමයි කියන්නේ. අපි යමක් අවබෝධ කරගන්නවා නම්
සත්‍ය අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ නාම රූප දෙක තුලමයි. යමක් ඉගෙන ගන්න, යමක් දැනගන්න, යමක් තේරුම් ගන්න, යමක් වටහා ගන්න තියෙනවනම් ඒ තියෙන්නේ නාම රූප දෙකමයි. එහෙනම් ඒක සූත්‍රයක් විතරයි කාලකාරාම සූත්‍රය. ඒ කාලකාරාම සූත්‍රය තුළ ඇතුළත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික ලෝකේ හා බාහිර ලෝකයේ දකින ආකාරයයි. ඒ ආකාරය තමයි තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඔයත් ඒ විදිහට දකින්න පුරුදු වෙන්න. ඒ සූත්‍රයෙන් විතරක් නෙවෙයි කියන්නේ. එහෙනම් ඒ සූත්‍රයත් එක්කම සම්බන්ධ. ඒ සූත්‍රයේ ඉදිරි දිගහැරුම් තව සූත්‍ර කීපයකින් දේශනා කරනවා. සූත්‍ර ගණනාවකින් දේශනා කරන්න පුළුවන්. සතර සතිපට්ඨානයත්, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොච්චංග, ආරියෂ්ඨාංගික මාර්ග. මොන තැනකින් මොන දේ ගත්තා නාම රූප දෙක තුලට ඇතුළත් කරන්න වෙනවා. එහෙනම් මේ සූත්‍රයත් ඒ කාලකාරාම සූත්‍රයත් එක්ක ගලපන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ, සම්බන්ධ කරන්න පුළුවන්. මොකද විග්‍රහය නාම රූප දෙක. කාලකාරාම සූත්‍රයේ තියෙන්නේත් ඒකමයි. නාම රූප දෙක පිළිබඳව. ඒ විවිධ පැතිකඩින් විවිධ ආකාරයෙන් දේශනා කළා. මොකද එකම ආකාරයකින් දේශනා කරාට වැටහෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ. සංයුක්ත නිකායේ තියෙන සූත්‍රයක් කච්චනීය වග්ගයේ 7 වෙනි සූත්‍රය කච්චනීය සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන ওই නාම රූප දෙක තමයි මේ තවත් පැත්තකින් බෙදලා වෙන් කරලා පෙන්නනවා. මේ කච්චනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ලෝකේ යම් ශ්‍රමණෙක්, යම් බ්‍රහ්මණෙක්, යම් කෙනෙක් එයා పూర్වේ නිවාසානුස්මෘති ඥානය උපදව ගන්නවා. ඒක ශ්‍රමණෙක් කියන්නේ ස්වාමීන් වහන්සේ නමකටත් පුළුවන්, බ්‍රාහ්මණයෙකුටත් පුළුවන්, පෘථග්ජන පුච්චලෙකුටත් පුළුවන්. పూర్වේ නිවාසානුස්මෘති ඥානය උපදවා ගන්න. පෙරවිසු භවයන් පිළිබඳව දක්න නුවණ. මහණෙනි, ඒ උපදවාගත් ඒ පුච්චලයා එක පංචස්කන්ධය සිහි කරන්න ඕනේ. එහෙම නැත්නම් පංචස්කන්ධයෙන් එකක් සිහි කරන්න ඕනේ. පංචස්කන්ධයම එකට එකතු කරලා සිහි කරන්න ඕනේ. එහෙම නැත්නම් වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ රූපස්කන්ධය පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. දැක ගන්න ඕනේ. වේදනාස්කන්ධය පිළිබඳව, සංඥාස්කන්ධය පිළිබඳව, සංස්කාරස්කන්ධය පිළිබඳව, විඥානස්කන්ධය පිළිබඳව තමයි යාට දකින්න තියෙන්නේ. ତර පෙරවිසු කඳ පිළිවෙල එහෙම නැත්නම් පූර්ව නිවාසානුස්මෘති ඥාණයෙන් යමෙක් සිත අතීතයට යවල පෙර භවයේ බලනවා. ඉතින් බලනවා නම් බලන්න තියෙන්නේ මොකක්ද? පහම එකට එකතු කරලා ගත්තොත් පංචස්කන්ධයක් බලන්න පුළුවන්. ක්‍රියාත්මක වෙච්ච ආකාරය, ඇවිදුන ආකාරය, රැකී රක්ෂාවල් කරපු ආකාරය, අවහාවියා වෙච්ච ආකාරය, කවුද ස්වාමියා, කවුද භාර්යාව, කවුද දරුවෝ, කොහෙද ඉපදුනේ, කොච්චර ආයු කාලයක්ද, දරුවෝ කවුද? පංචස්කන්ධයම එකතු කරලා ගත්තොත් බලන්න පුළුවන්. එහෙම නැත්නම් එයා පෙර භවයේ ඒ අතීතයට සිත යොමු කරලා පූර්ව නිවාසානුස්මෘති ඥාණයට සිත යොමු කරලා එක්ක එයා වේදනාස්කන්ධය මෙනෙහි කරන්න ඕනේ. විඳපු වේදනාවක් එයා මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් හඳුනාගත්ත දෙයක් මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් සිත බලවත් වෙච්ච ආකාරය, හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඒ සංකත ධර්මයන්ගේ පිළියෙල වෙච්ච ආකාරය මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් විඥාණයෙන් දැනගත්ත දේ මෙනෙහි කරන්න ඕනේ. දැන් ඔය පහ බෙදන්නකො නාම රූප දෙකටදී බෙදන්නේ. පහම එකට එකතු කරලා ගත්තොත් සත්පුජ්‍යල සංඥාවෙන් පෙර භවයේ දකින්න පුළුවන් සත්වේ පුච්චලයක් පිළිබඳ. එහෙම නැත්නම් එයා දකින්න ඕනේ රූපස්කන්ධයක් එයා දකින්න පුළුවන් එයාට. වේදනාස්කන්ධයක් එයාට දකින්න පුළුවන්. විඳපු වේදනාවල් අහවල් වේදනා මම මේ විදිහට විඳා.
අහවල් විදියට මං හඳුනාගත්තා. අහවල් විදියට මගේ සිත සකස් වුණා. අහවල් ආකාරයට මම මනසින් දැනගත් අරමුණු පිළිබඳව දැනගත්තා. මෙනෙහි කරන්න තියෙන ඉච්චරයි. එහෙනම් යම් කිසි කෙනෙක් පූර්ව නිවාසානුස්මෘති ඥානෙ උපදවාගෙන පෙර භවයට ගිහිල්ලා ඒ ඥානිය තුලින් යමක් මෙනෙහි කරනවා නම් දැන් නාම රූප දෙක නෙමෙයිද මෙනෙහි කරන්න තියෙන්නේ? එහි විඳපු වේදනාව මෙනෙහි කරනවා නම් පෙර භවයන් තුල තමන් මොන වින්දනයේද වින්දේ? සැප වේදනාවක් වින්දද, දුක් වේදනාවන් වින්දද, උපේක්ෂා වේදනාවක් වින්දද කියලා එමනම් වේදනාවන් මෙනෙහි කරනවා. මම මේ ආකාරයේ දේවල් හඳුනාගත්තා. මේ වශයෙන් නිල්, මේ වශයෙන් කහ, මේ ආදී වශයෙන් මම හඳුනාගත්තා නම් ඒ හඳුනාගත්ත සංඥාව මෙනෙහි කරනවා. මගේ සිත මේ විදිහට බලවත් වුණා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ බලවත් වුණා නම් පිළියෙල වුණා නම් සංසාර ප්‍රවෘත්තිය සඳහා මෙන්න මේ කර්ම මගේ සිත තුළ ගොඩ නැගුණා නම් එයා ඒ සංස්කාරයන් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් එයාගේ විඥාණය අරමුණ දැනගන්න විචානන ස්වභාවය. අරමුණ දැනගන්න ස්වභාවය දැනගත් ස්වභාවය. මේ විදිහට මට චක්කු විඥාන පහළ වුණා පෙර භවයේ. මේ විදිහට මට සෝත විඥාන පහළ වුණා. මේ විදිහට මට ගාන විඥාන පහළ වුණා. මේ විදිහට මට චිව්වා විඥාන පහළ වුණා. මේ විදිහට මට කාය විඥාන පහළ වුණා. මේ විදිහට මට මනෝ විඥාන පහළ වුණා කියලා විඥාණයම මෙනෙහි කරන්න වෙනවා. ඊට වඩා දෙයක් මෙනෙහි කරන්න බැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? රූපස්කන්ධය කියලා කියන්නේ රූප කියන්නේ රුප්පණය හෙවත් වෙනස් වන දෙයට රූප කියනවා. එහෙනම් දැන් වර්තමානයේ දැන් මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න තියෙන්නේ ඔය පහම නේද? යමෙක් දැනගන්නවා නම් නිවැරදිව නුවණින් දැක ගන්නවා නම් ඒ දැක ගන්න තියෙන්නේ ওই ධර්මතා පහයි. පහට කියව පංචස්කන්ධ. එහෙනම් රූප කියන්නේ මොකද්ද? රූප කියන්නේ රුප්පණය හෙවත් වෙනස් වීමට රූප කියනවා. දැන් රූප කියන වචනේ තේරුම අර්ථය ගත්තොත් ශක්තියින් හතරක් එම සුද්දාෂ්ටක කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔය අටටනේ රූප කියන්නේ. ඒතකොට ඒ අටේම තියෙනවද වෙනස් වීම, පෙරළන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීම, රූපණය හෙවත් වෙනස් වීමට කියනවා රූප කියලා. හැබැයි අර කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට රූපය පිළිබඳව හැඟීමක් නැහැ. මට රූපය පිළිබඳව හැඟීමක් මට නැහැ. එයි මං රූපය අවබෝධ කළා. මං රූපේ හේතු අවබෝධ කළා. මං ඒ හේතු නැති කිරීම අවබෝධ කළා. මං නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ නිසා මට රූප පිළිබඳව හැඟීමක් නැහැ. රූපය කියන්නේ රූප කියන වචනයත් අපි ගන්න සම්මුතිය. සම්මුති වචනයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ මනස සම්මුතිය තුල නැහැ. පරමාර්ථයේ අවසාන තැන තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව තියෙන්නේ. රූපේ පිළිබඳ. අපේ ප්‍රඥාව අපේ නුවණ රූපේ කියන සම්මුතිය තුලක් තියෙනවා. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකට එකතු කරලා අරගෙන ඒ සම්මුතිය තුලත් අපේ මනස තියෙනවා. එයි පහම එකට එකතු කරලා පුච්චලේ සංඥාවෙන් ගන්නවා. එහෙනම් අපේ මනස තියෙන්නේ සම්මුතිය තුල. දැන් බුදුරජාණන් වහන්සේ කාලකාරාම සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි මට රූපය පිළිබඳව හැඟීමක් නෑ. නැත්නම් රූපය පිළිබඳව හැඟීමක් තියෙනවා. එහෙනම් ඇයි ඒ තියෙන්නේ? රූපය පිළිබඳව නිවැරදිව දන්නේ, නිවැරදිව දකින්නේ. රූපය කියන්නේ වෙනස් වෙනවා, රුප්පණේවත් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ රූපයක් නෙමෙයි, සතර මහා ධාතු වෙනස් වීමක් තියෙනවා. සුද්දාෂ්ටක කලාපේ වෙනස් වීමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම හැඟීමකුත් නැහැ. ඒ කියන්නේ සතර මහා ධාතු කියන හැඟීමකුත් බුදුරජාණන් වහන්සේට නැහැ.
අපට දැන් අපි සම්මුතියෙන් පරමාර්ථයට ආවොත් අපට තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන හැඟීමකුත් අපට තියෙනවා. වර්ණ ගන්ධ රස ඕචා කියන හැඟීමකුත් අපට තියෙනවා. විදර්ශනාවට බැස්සට පස්සේ එහෙම හැඟීමකුත් අපට. බුදුරජාණන් වහන්සේ කියන මට එහෙම හැඟීමකුත් නෑ. එහෙනම් කොහෙන්ද තථාගතයන් වහන්සේගේ මනස තියෙන්නේ? එතකොට සතර මහා ධාතු හේවා සුද්දාෂ්ටක කලාපේ එතනින් යට තියෙන පරමාර්ථයක්. එතනින් යට තියෙන පරමාර්ථය තමයි ශක්තියින් හතරක් කියන එක. පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කියන්නේ දියර ගතිය. තේජෝ කියන්නේ උණුසුම. වායෝ කියන්නේ වායුව. හරිද? ඒක සම්මුතියක්. ඒකත් ප්‍රඥප්තියක්. එයි තද ගතිය කියන්නේ යමක් හඳුනගන්න දීලා තියෙන වචනයක්. මේ තදයි. මේක තදයි. මේ පීරිස තදයි. මේ කොල කැල්ල තදයි. දියර ගතිය ඇලෙන වැగిරෙන දියර ගතිය ඒත් යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නමක්. උණුසුම කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නමක්. වායුව කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට එහෙම හැඟීමකුත් නැහැ. හැබැයි අපිට ඒතර අපි මේ සම්මුතියෙන් පරමාර්ථයට ගිහිල්ලා සතර මහා ධාතු හැටියට ගිහිල්ලා ඒකටත් අපි එතනිනුත් තව පරමාර්ථයට ගිහිල්ලා ශක්තියින් හතරක් හැටියටත් අරගෙන ඒකත් සම්මුතියක්ම තමයි. ඒකත් ප්‍රඥාප්තිය. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. ඒ තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය කියන්නේ ශක්තියින් හතර විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ අතිශය වේගයෙන්. බුදුරජාණන් වහන්සේගේ මනස තියෙන්නේ ඒ හැඟීම තුලත් නෙමෙයි. එහෙනම් කොතනද තියෙන්නේ? එතනන පල්ලෙහාට ගියාම තියෙන ශුන්්‍යතාවයක්. ශුන්්‍යතාවයක් ශුන්‍යයි. මුළු විශ්වයම ශුන්‍යයි. තථාගතයන් වහන්සේට ඇහැ කියලා හැඟීමකුත් නැහැ. බාහිර රූප කියලා හැඟීමකුත් නැහැ. ඒ දෙක නිසා හටගන්නා වූ විඥානය කියන හැඟීමකුත් නැහැ. කර්ණ තුන එකතු කරන ස්පර්ශය කියන හැඟීමකුත් නැහැ. ස්පර්ශය නිසා විඳින වේදනාව කියන හැඟීමකුත් නැහැ. එයි සියල්ල ශුන්‍යයි. රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න හදනකොට සතර මහා ධාතු හැටියට ගිහිල්ලා එතනින් ශක්තියින් වලට ගිහිල්ලා ශක්තියින් කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නමක්. එතනනොත් ගැඹුරට ගියාම චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා අතිශය වේගයෙන්. ඒ වේගය මනසට ගන්න බෑ. අල්ලන්න බෑ මනසේ. ශුන්‍යයි. එහෙනම් එතන සිත තියන්න පුළුවන්ද? සිත තියන්න බෑ. සිතට රැඳෙන්න බෑ එතන. සිතට රැඳෙන්නේ සිත තියන්න පුළුවන් සම්මුතියවත් ප්‍රඥප්තිය තුළ සිත තියන්න පුළුවන්. පරමාර්ථයේ අවසාන තැනට ගියාම සිත තියන්න බෑ. ශුන්‍යතාවයක කොහොමද සිත තියන්නේ? අවසානයේ තථාගතයන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේගේ මනසට ගන්නේ ශුන්‍යත අනිමිත්ත අපනිහිත ත්‍රිවිධ විමෝක්ෂයක් තියෙනවා. ත්‍රිවිධ කිය තුනයි. විමෝක්ෂ බහින්නේ නිවනට බහින්නේ එතනින්. ශුන්‍යතාවය අරමුණු කරලා. තේරෙනවද කියන එක පැහැදිලිද? මේක විභාග කරන්න මේක පරීක්ෂා කරන්න මනසින් යන්න වෙනවා අතිශය ගැඹුරට. නිවන් දකින්න නෙවෙයි. ඔව්. සම්මුතිය තුල නෙමෙයි නිවන. සම්මුතියෙන් පරමාර්ථයට බහැලා සතර මහා ධාතු තුලත් නෙමෙයි නිවන. ඒ සතර මහා ධාතුන් තුලින් එතනින් තව යට පරමාර්ථයට බහැලා එදා කියන ශක්තියින් හතර ඒකත් නෙමෙයි නිවන. ඒ ශක්තියින් හතරේ සිදුවෙන ක්‍රියාවලිය මනසට අරමුණු කරන්න ශුන්‍යතාවයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකයේම ශුන්‍යයි. එහෙනම් රුප්පණේවත් වෙනස් වීමට රූප කියනවා. දැන් වෙනස් වීමක් තියෙනවා. අපි දැන් ඔය ගැඹුරට ගිහිල්ලා දැන් ආයි පොඩ් එනවා සම්මුතියට. මොකද තාම ඉන්නේ
සම්මුතිය තුල. ඒ නිසා එහෙනම් රූප හේවත් රුප්පණේ කියන්නේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවද අධ්‍යාත්මික හා බාහිර? අධ්‍යාත්මික රූපය හා බාහිර රූප සියල්ලම තියෙන වෙනස් වීමක්, තියෙන ආකාරයෙන් අන්නාකාරයේ ගැනීමක්, පෙරළන ස්වභාවයක් තියෙනවද? හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ඇත්ත. එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඒක අපි අර රූපස්කන්ධය බෙදලා වෙන් කළා අවබෝධ කරගන්න ඕනේ. පස්සේ ධර්මයේ තේරුණාට පස්සේ අවබෝධ වුණාට පස්සේ රූපස්කන්ධයම එකකට අරගෙන ඒත් බලන්නත් ඕනේ. හැබැයි ඒකේ කොටස් ටික වෙන් කරගෙන පරීක්ෂා කරලා බලන්නත් ඕනේ. එහෙනම් ඒතර කොටස් ටික වෙන් කරපුවාම ඉතින් අපි කොටස් වෙන් කළා තිබුණ අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ පිළිබඳව කොටස් 201ක්. කොටස් 201ක් තියෙනවා. ඒ 201ක් බලන්න කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගන්න. දේශනා කරන අවස්ථාවේ හා තමන් යම් ආකාරයකට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බෙදලා බලන තාක්කල් තමන්ට එන්නේ අනුමාන ඥානයක්. ප්‍රත්‍යක්ෂ ඥානය නෙමෙයි. ඒ ওই පහ විතරක් බෙදලා වෙන් කළා බලලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න බැහැ. අනුමාන ඥානයක් කියන්නේ. අනුමාන ඥානෙ මදි. දැන් මම අර කියපු තැනට යන්න මදි නේද අනුමාන ඥානෙ? ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. හරියටම නිවැරදි, පැහැදිලි, පිරිසිදුයි. හරියටම මම දැක්කා. දර්ශනය තුලින් ඇති කරගන්නේ. දැකීම තුලින් ඇති කරගන්නේ. ඒ දැකීම සම්මාදිට්ඨියයි. ඒ දැකීම සම්මාදිට්ඨිය. ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කරනවා. නිවැරදිව මනස මෙහෙවනවා. විතක්ක ਵਿਚාර දෙක. නිවැරදිව මෙහෙවනවා. කල්පනා කරන සම්මා සංකප්ප. කරුණ දෙකයි තියෙන්නේ ප්‍රඥාවට. සම්මාදිට්ඨියයි සම්මා සංකප්පයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා චෛතසිකයයි. එහෙනම් අපි රූපස්කන්ධය බෙදලා බුදුරජාණන් වහන්සේ බෙදනවා ස්කන්ධ ධාතු ආයතන වලට. ස්කන්ධ වශයෙන් ගත්තොත් 5යි. ධාතු වශයෙන් ගත්තොත් 18කට බෙදන්න පුළුවන්. ආයතන වශයෙන් ගත්තොත් 12කට බෙදන්න පුළුවන්. තව තියෙන විවිධ ක්‍රම 32කට බෙදන්න පුළුවන්. අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 28කට බෙදන්න පුළුවන්. ඒතොර ద్వාර වශයෙන් ගත්තොත් 6කට බෙදන්න පුළුවන්. දැන් බාහිර අරමුණු ගත්තොත් 6කට බෙදන්න පුළුවන්. අධ්‍යාත්මික දොරවල් 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒතර ඕකෙන් 5ක් අයිති වෙන්නේ රූපයට. රූපයට අයිති වෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහම අයිති වෙන්නේ රූපයට. සිත කියන එක අයිති වෙන්නේ නාමයට. ඔව්. අරමුණු වශයෙන් ගත්තොත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ පහම අයිති වෙන්නේ රූපයට. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ධම්ම කියන තැන රූපයත් අරමුණු කරන්න පුළුවන්. වේදනා සංඥා සංකාර කියන ධර්මයන් අරමුණු කරන්නත් පුළුවන්. තේරෙනවද? ඔව්. එතකොට නාම රූප දෙකම අරමුණු කරන්න පුළුවන්. අරමුණු වශයෙන් ගන්න. විඥාන වශයෙන් ගන්නකොට බෙදන්න වෙන්නේ නාමවලට. 6ක් තියෙනවනේ. 6 බෙදන්න වෙන්නේ නාමවලට. අපි මෙතෙන්දි ගන්න රූප වලට අයිති ඒවා විතරයි. පස්සේ අපි නාම වලට අයිති ඒවා කියනවා. එහෙනම් අපි ඒ රූපස්කන්ධය ඒ ආකාරයෙන් බෙදලා වෙන් කළා බලලා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරි. රුප්පණේවත් වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා රූප කියනවා. මහණෙනි වේදනාවක් තියෙනවා. වේදනා සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා හේවත් උපේක්ෂා වේදනා. සැප වේදනාවක් තියෙනවා. තියෙනවද සැප වේදනාවක්? තියෙනවා. දුක් වේදනාවක් තියෙනවද? තියෙනවා. මදහත් වේදනාවක් තියෙනවා. මහණෙනි මේ වේදනාවයි. මහණෙනි සංඥාවක් තියෙනවා. මහණෙනි සංඥා 6යි. නිල් වශයෙන් හඳුනා ගන්න,
කහ වශයෙන් හඳුනා ගන්නවා, රතු වශයෙන් හඳුනා ගන්නවා, සුදු වශයෙන් හඳුනා ගන්න. මහණෙනි මේ සංඥාවයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. තරයි ඒ හඳුනා ගන්න සංඥාවයි. සංස්කාරය. මහණෙනි සංස්කාරික කියන්නේ සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ පිළියෙල කරනවා. මෙන්න මෙතන හරි හොඳ තැනක් හොඳට තේරුම් ගන්න. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවට කියන සංස්කාර කියලා. දැන් ගොඩාක් අය විස්තර කරනවා කුසල සංස්කාර, කුසල සංස්කාර, කුසල චේතනා, කුසල චේතනා, කුසල කර්ම, කුසල කර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවා නම් සංස්කාරයි. මේක මම පස්සේ දැන් ආයෙ විස්තර කරන්නයි කියන්නේ. ඒ සංස්කාරය. මහණෙනි විඥානයක් කියනවා. විඥානය කියන්නේ විචානන ලක්ෂණේවත් අරමුණ දැනගන්න. ඇඹුල් රස කියලා දැනගන්න විඥානි. පැණි රස කියලා දැනගන්න විඥානි. කටුක රස කියලා දැනගන්න විඥානි. දරුවා කියලා දැනගන්න විඥානි. සංඥාවෙන් හඳුනා ගන්න විඥාණයෙන් දැනගන්න. චිත්ත රස කියලා දැනගන්නේ විඥානි. එයාදී වශයෙන් විඥාණයෙන් කරන්නේ දැනගන්නවා. යම් දෙයක් දැන ගැනීම විඥානය. මහණෙනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වර්තමානයේ පීඩාවක් ඇති කරන්නේ නැද්ද? පීඩාවක් ඇති කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගත්තත් වර්තමානයේ පීඩාවක් ඇති කරනවා. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. වේදනාව ගත්තත් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. සංඥාව ගත්තත් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. සංස්කාරයන් ගත්තත් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. විඥානය ගත්තත් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. මහණෙනි අනාගතයේ පීඩාවක්ම තමයි ඇති කරන්නේ. අතීතයේ පීඩාවක්ම තමයි ඇති කරේ. අන්න යමෙක් ඒ ආකාරයට තේරුම් අරගෙන අවබෝධ කරගෙන එයා මෙනෙහි කරන රූපස්කන්ධය අනිත්‍යයි. මහණෙනි කුමක්ද හිතන්නේ රූපස්කන්ධේ නිට්ටද අනිත්‍යද? රූපස්කන්ධය කියන එක අපි දැන් කිව්ව සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒක තමයි සත්‍ය. ඒතර අනිත්‍ය වෙන්නේ ඇයි? චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳින නිසා අනිත්‍යයි. බිඳෙන්නේ නැත්තම් චිත්තක්ෂණ 17ක් තුළ බිඳෙන්නේ නැත්තම් අනිත්‍යයි. චිත්තක්ෂණ 17යි ආයස රූපස්කන්ධය රූපේ කායස චිත්තක්ෂණ 17යි. ඒතර ඔයත් දන්නවා දැන් චිත්තක්ෂණ 17ක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා, කොච්චර කෙටි කාලයක්ද කියන්නේ. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇතිව නැති වෙනවා. උදේවැය. උදේ කියන්නේ හට ගන්න ශනේ නැති වෙනවා. එහෙනම් අනිත්‍යද? අනිත්‍යයි රූපස්කන්ධය. අනිත්‍ය නම් දුකයිද? ඒ පීඩාව ඇති කරන්නේ අනිත්‍ය ස්වභාවය නිසා පෙරලන්නේම දුකට. ඒ පීඩාවක් නැති කරන්නේ. ඒතකොට දුකට පෙරලන්නේ. එහෙනම් දුකයි. ඒතර තමාගේ කැමැති හැටියටද මේක සිද්ධ වෙන්නේ? ද හේතු ප්‍රත්‍යයට අනුරූපවද? හේතු ප්‍රත්‍යයට අනුරූපවයි සිද්ධ වෙන්නේ. අනාත්මයි. එහෙනම් මහණෙනි මේ රූපස්කන්ධය මම කියලා ගැනීම සුදුසුද? නෑ. මගේ කියලා ගැනීම? නෑ. මට අයිති කියලා ගැනීම? මගේ ආත්මය කියලා ගැනීම? සුදුසු නෑ. සුදුසු නෑ. එහෙනම් මහණෙනි අන්න යමෙක් නිවැරදිව දකිනවද? එයා රූපේ කලකිරෙනවා. එයා රූපේ නැවත පතන්නේ. නැවත රූපේ බලාපොරොත්තු වෙන්නේ. එයා රූපේ පිළිබඳව චන්දරාගය අයින් කරනවා. රූපස්කන්ධය පිළිබඳව චන්දරාගය අයින් කරනවා. අයින් කළාද? එයා නැවත රූපස්කන්ධයක් හදන්නේ. හැදින්නේ යට. එයි ඒ රූපස්කන්ධය පිළිබඳව චන්දරාගය අයින් කරා. නැවත ඒ රූපස්කන්ධය කැටි වෙන්නේ
එකතු වෙන්නේ. ඒ රූපස්කන්ධය අවසානයේ. ඒ රූපස්කන්ධේ නිමාවයි. ඒ රූපස්කන්ධේ නැවත නොහට ගැන්මයි. රූපස්කන්ධය නෙමෙයි සතර මහා ධාතුන්ගේ නැවත නොහට ගැන්මයි. මහණෙනි ඔහු නිවුණා. මහණෙනි ඔහු නිවුණා. එහෙනම් දැන් අපි ආයි ඔන්න දැන් නිවීමට එනකන් අරගෙන ආවා. කෙටියෙන් අරන් ආවි. දැන් ආයි විස්තර වශයෙන් කියනවා. දැන් එතකොට වේදනාස්කන්ධය රූපස්කන්ධය පිළිබඳව දැන් රූපස්කන්ධයට අයිති කොටස් ටික හොඳට වෙන් කරගන්න ඕනේ. චක්කු ප්‍රසාදේ රූපයක්. සෝත ප්‍රසාද රූපයක්. ගාන ප්‍රසාද රූපයක්. ජීවා ප්‍රසාද රූපයක්. කාය ප්‍රසාද රූපයක්. ස්ත්‍රී පුරුෂ භාව රූප. බාහිර රූපයක්. බාහිර ශබ්දයක් රූපයක්. රූපේ කියන්නේ රුප්පණේ හේවත් වෙනස් වීම හේවත් සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපේ. ශබ්දේ කියන්නේත් එහෙනම් එකමයි. ගන්ධය කියන්නේ රූප හේවත් රුප්පණේ හේවත් වෙනස් වීම සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපේ. ගන්ධේ විපරිණාමයක් වෙනස් වීමක් තියෙනවා. රස රූපය ඒකත් සුද්දාෂ්ටක කලාපේවත් සතර මහා ධාතු. පොට්ටබ්බ රූපේ ඒකත් සුද්දාෂ්ටක කලාපේවත් සතර මහා ධාතු. හෘදේ වස්තු රූපය ඒකත් සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපේ. ජීවිත ඉන්ද්‍රිය රූපය ජීවිතය ඒ කියන්නේ පැවැත්ම. පැවැත්මටනේ ජීවිතය කියන්නේ. පැවැත්ම නැත්නම් ජීවිතයක් නෑ. එහෙනම් ජීවිතය කියන්නේ පැවැත්මට. ජීවිත ඉන්ද්‍රිය පැවැත්මට අධිපති රූප සතර මහා ධාතු. පැවැත්මට අධිපති කවුද? ඒ සතර මහා ධාතු. සුද්දාෂ්ටක කලාපයමයි. ජීවිත ඉන්ද්‍රිය රූපයක්. සුද්දාෂ්ටක කලාපය සතර මහා ධාතු. හැබැයි මීට කලිනුත් මම ප්‍රකාශ කළා තියෙනවා. එයාට තියෙන අනිකුත් ශරීරයේ සියලු උපාදාය රූපයන් පාලනය කිරීමේ බලයක් තියෙනවා. හැකියාවක් තියෙනවා. ඒ බලය හා හැකියාව කර්මයෙන් ලැබිච්ච දෙයක්. කර්මයෙන් සකස් වෙච්ච දෙයක් ඒක. ඒ නිසා තමයි මේ කර්මයෙන් පාලනය කරනවා කියන්නේ. සකස් කරලා දුන්නේ කර්මයෙන් පාලනය ගෙනියන්නේ කර්මයෙන්. ජීවිතේන්ද්‍ර රූපයෙන් අනිත් සියලුම රූප පාලනය කරනවා. එහෙනම් ඒක සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. දැන් මේ විදිහට මනසින් දකින්න පුළුවන් නම් මනසට දැනෙනවා නම් මනසින් දකිනවා නම් සක්කාය දිට්ඨිය කැඩෙනවා. එයි සත්‍යෙක් නේ. පුච්චලෙක් නේ. දැන් කතා කරන්නේ අපි සත්‍යයක් ගැන පුච්චලයක් ගැන කතා කරන්නේ. දැන් කතා කරන්නේ ස්කන්ධ පහක් ගැන. රූප වේදනා සංඥා සංකාර විඥාන පහක්. ඒතර පහෙන් එකක්වත් සත්‍යයකට අයිති දෙයක් නෙමෙයි. පුච්චලයකට අයිති දෙයක් නෙමෙයි. එහෙනම් අන්න අපි ඒ ආකාරයෙන් දැකගත්ත හරි. ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක හරි. රූප හේවත් සුද්දාෂ්ටක කලාපේවත් සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච කොටස් ටිකක් තියෙනවා. සත්‍ය වශයෙන් තියෙන්නේ ඒකම තමයි. අන සත්‍ය අවබෝධය. යථා භූත ඥාන යථා භූත ඥාන දර්ශනය. භූතයන්ගේ හැටි නිවැරදිව දැන ගන්නවා දැක ගන්නවා. ඒතර එන්නේ මේ විදිහට ගන්නවා රූප එක පැත්තකින්. ඒතර අර ద్వාර වලින් ගත්තාම පහකට අයින් කරනවා. එතකොට චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර. අපි පහක් ගන්නවා රූපස්කන්ධයට අයිති ටික. දැන් චක්කුද්්වාරයේ ගත්තත් චක්කු කියන්නේ ඇස සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. ඒතකොට හැබැයි සතර මහා ඇස කියන සම්මුතිය එතනින් අයින් වෙන්න ඕනි. මොකද සත්‍ය මනසට අවබෝධ වෙනකොට ප්‍රඥාතිය තුල සිත තියෙන්න බෑ. සම්මුතිය තුල සිත තියෙන්න බෑ. ඒතර පරමාර්ථය හරියටම සිතට අනුගත වුණා නම් ඒ කියන්නේ සම්මුතියට යටින් තියෙන පරමාර්ථයයි ගැන කතා කරන්නේ අපි තාම ශුන්්‍යතාවට ගියේ නෑ. මොකද මේ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන තැනක් ශුන්්‍යතාවය කියන්නේ.
එහෙනම් අපි ගන්න ඉස්සෙල්ලාම සම්මුතියෙන් පරමාර්ථයට ගන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපයකින්. එතකොට අර සම්මුතියක ඇහැ කියන එක අයින් වෙන්න ඕනේ. ඒක මනසින් අයින් වෙන්න ඕනේ. හැබැයි ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ වචනේ පාවිච්චි කරන්නත් ඕනේ. තේරෙනවද? හැබැයි ධර්ම මානසිකාර්යය තුල තමන්ගේ සිත තියෙන ධර්මය තුලම නම් සතිය හා යෝනිසෝ මානසිකාර්යය නිවැරදිව පිහිටවගෙන ඉන්නම නම් තමන්ට දර්ශනය කළා දෙන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ. දර්ශනය කියන්නේ පෙන්වනවා. දකින්නවා කියන එක. ඒකට තමන්ට දකින්න බෑ. ඇහැ තමන් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ සම්මුතියෙන් ඊගාවට තියෙන යට තියෙන පරමාර්ථයට සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. කන කියන්නේ සම්මුතිය. ඒතර අපි ඒකෙන් පරමාර්ථයට ගන්නවා. ඒතර සම්මුති වචනය මනසින් අයින් වෙන්න ඕනේ. මේ ප්‍රායෝගික ජීවිතයේදී ඕනේ ධර්ම මානසිකාර්ය සතිය හා යෝනිසෝ මානසිකාර්ය තුල. ඒ තමයි ධර්ම මානසිකාර්ය කියන්නේ. නිවැරදි සිහිය. ඒතර නිවැරදි සිහිය එනකොට සම්මා සති. කාය කායानुපස්සී විහෙරති. දැන් මේ මෙනෙහි කරනකොට කය ගැන නෙමෙයි මෙනෙහි කරන්නේ. ඒතර කායේ කායानुපස්සී විහෙරති. කනයිටි කයට. ඒතර කන නෙමෙයි කන කියන සම්මුති වචනේ අපේ මනසෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ සතිය හා යෝනිසෝ මානසිකාර්ය තුල. මිච්ඡා සති අයෝනිසෝ මානසිකාර්ය තුල කන කියලා කතා කරන්නේ. තේරෙනවද? හැබැයි දැනගන්න ඕනේ මම මේ කතා කළේ මිච්ඡා සති හා අයෝනිසෝ මානසිකාර්යෙන් තමයි මම කන කියලා කතා කරේ. කන ගැන වචන හසුරුවන්නේ. සම්මා සති හා යෝනිසෝ මානසිකාර්ය තුල මගේ මනස තියෙනවා නම් ඒ තියෙන්නේ ධර්ම මානසිකාර්යය කායේ කායानुපස්සී විහෙරති. මේ තියෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. තේරෙනවද කියන එක? මේ ක්‍රමක්‍රමයෙන් අරගෙන යන්නේ අවසානයේ ශුන්‍යතාවෙටම යනවා. යන්න ඕනේ අවසානයේ එතන. එතනදි ගන්න දෙන්නේ. එතනදි ශාල අතහැරෙනවා. එතනට ගන්න බෑ තාම නේ. එයි. තාම හිර වෙලා නින්නේ. සම්මුතිය ප්‍රඥාප්තිය තුළ මනස හිර කරගෙන ඉන්නේ. හිර වෙලා තියෙන්නේ. කොච්චර කිව්වත් මේ සූත්‍රේ කොච්චර වලදී ගැරියත් ඔතනින් එළියට යන්නේ මම තමයි. සම්මුතිය මානසිකාර්ය රඳවගෙනම තමයි යන්නේ. ටිකක් දුර ගිහිල්ලා කල්පනා කරලා බලයි. ඔව් ඇත්ත. මම මනසේ තියෙන සම්මුතිය කියලා. තේරෙනවා හැබැයි එතකොට තමයි තේරෙනවා. හැබැයි ඒකත් හොඳයි. එතන 100 තියෙනවා. එතන යෝනිසෝ මානසිකාර්යය තියෙනවා. හැබැයි පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි ඔන්න ඔය ධර්මතා දෙක තමයි දිනු කරගන්න ඕනේ සතිය හා යෝනිසෝ මානසිකාර්යය. එහෙනම් නාස්‍ය නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. දිව සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. හැබැයි අර දිව කියන වචනේ අයෝනිසෝ මනසිකාරෙන් ගන්න. මිච්ඡා සතියෙන් ගන්න දිව කියන එක. සම්මා සතියට આવොත් යෝනිසෝ මනසිකාරයට આવොත් පෙරලලා දෙනසනේ. පෙරලනසනේ. සම්මුතියෙන් පරමාර්ථයට පෙරලනවා. කවුද පෙරලන්නේ? සතිය යෝනිසෝ මනසිකාරය පෙරලන්නේ. ඒ ධර්මතා දෙක දුර්වල නම් සම්මුතිය තුලම තියයි මනස. පරමාර්ථයට මනස අරගෙන දෙන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. ශණයෙන් අරන් දෙනවා නම් සතියත් වැඩිලා යෝනිසෝ මනසිකාරයත් වැඩිලා මේ ධර්මතා දෙක නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මොන ධර්මතා දෙක? සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මතා දෙක තමයි අවශ්‍ය කරන්නේ. එහෙනම් මේ ධර්මතා දෙකෙන් මොකද්ද කරන්නේ? සම්මුතියෙන් පෙරලලා දෙන ශණයෙන් පරමාර්ථයට. සිහි කළා දෙන ඕක වැරදි. යෝනිසෝ මනසිකාරයෙන් පෙරලනවා. කොහාටද? පරමාර්ථයට. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ කණක් ගැන ඇයි හිතන්නේ ආයි? අන්න යෝනිසෝ මනසිකාරය කියනවා. සතියෙන් පෙන්නලා දෙන ඔන්න වැරදි පැත්තට ගියා සිත. කණක් ගැන කතා කරනවා. ඇහක් ගැන කතා කරනවා. එතකොට යෝනිසෝ මනසිකාරයේ මන නුවණ සති සම්පජාඤ්ඤ ශණයෙන් පෙරලනවා. ධර්ම මනසිකාරයට පෙරලනවා. සතර මහා ධාතු මේ. දැන් එහෙම තාම වැඩිලා නැද්ද?
දියුණු කරගන්න වෙනවා. අවබෝධය කරා යන ගමන. සත්‍ය අවබෝධය කරා යන ගමන. සත්‍ය වශයෙන් තියෙන නහයක්ද, කනක්ද, ඇහැක්ද, සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයක්. හැබැයි මේකත් සම්මුතියක්. අපි ගත්තට පරමාර්ථයේ වශයෙන් ගත්තට තව පරමාර්ථයට යනකොට මේ සම්මුතියත් අයින් වෙනවා. තේරෙනවද? නමුත් අපිට එකපාරට මේ තැනට යන්න බෑ. ඒ නිසා තමයි මේ ක්‍රමක්‍රමයෙන් අරගෙන යන්නේ. ତර සතියහා යෝනිසෝ මනසිකාරයෙන් ක්ෂණයෙන් හරවනවා. දිව කියන්න හරි. අපි දිව ගැන කතා කරන ප්‍රායෝගික ජීවිතයේදී කතා කරන්න වෙනවා. නේ. දිව ගැන කතා කරන්න වෙනවා. හැබැයි සතියහා යෝනිසෝ මනසිකාරයෙන් ක්ෂණයෙන් පෙරලනවා. ධර්ම මනසිකාරයට පෙරලනවා. ඔය වැරදි, ඔය සිතුවිල්ල වැරදි. ඔය දිව කියන එක වැරදි. වැරදි සිතුවිල්ල. පෙරලනවා ක්ෂණයෙන්. අන්න සතිය වැඩිලා, සිහිය වැඩිලා. යෝනිසෝ මනසිකාරයෙන් කියන නෑ ඕක ඔය දිව නෙමෙයි. ඕක සතරමා භූතයෝ. අන්න පෙරලලා දෙනවා. පරමාර්ථයට පෙරලනවා. අනේ ඊට පස්සේ ඒ පෙරලන්න දර්ශනය වෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ මනසට දර්ශනය. මනසට දර්ශනය වෙන්නේ හැබැයි ඇහැට දර්ශනය වෙන්නේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි. ඒ සම්මුති ලෝකේ ගැට ගහලා තියෙන්නේ. පරමාර්ථයෙන් සුද්දාෂ්ටක කලාපේ. හැබැයි එතනට පෙරලන්නේ මනස සතියහා. දැන් හැමතිස්සෙම සතියහා යෝනිසෝ මනසිකාරය ඕනේ අවබෝධ කරගන්න කම ඕනේ. ඒ අවබෝධ කරගන්න එච්චර කාලයක් බුදුරජාන් වහන්සේ කිව්වේ නෑ හැබැයි. අවම දින 7ක්. උපරිම අවුරුදු මහණෙනි මම කැප වෙනවා. නිවැරදිව මේ සතියහා යෝනිසෝ මනසිකාරය මේ සතර සතිපට්ඨානය නිවැරදිව පැවැත්වුවොත් ඒ තුළ සිත තිබ්බොත් අවම දින 7යි උපරිම වසර 7යි ඒ තුළ මම කැප වෙනවා අනාගාමි ඵලය හෝ අරිහත්ත්වය. එහෙනම් දැන් අපේ මෙච්චර කාලයක් අපි සම්මුති ලෝකේ නේද මේ මනස තියෙන්නේ. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ? හරවන්න. හැබැයි හරවන්න අපිට බෑ. හරවන්නේ සිත විසින්ම තමයි. ඇයි? සිත කියන්නේ මම නෙමෙයි. ඒතර මගේ නෙමෙයි සිතත්. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක්. එහෙනම් දැන් එතකොට ඒ විදිහට ගත්තොත් ගන්න වෙනවන්නේ. පරමාර්ථයට මනස ගන්න වෙනවා. සත්‍ය අවබෝධ කරගන්න නම්. එහෙනම් පහක් රූප. දැන් එතනින් ගන්න අපි 32ක් තියෙනවා. තව 239 කොට්ටාස කියලා 32ක් තියෙනවා. රූපයට අයිති බුදුරජාන් වහන්සේ දේශනා. ඒ පිළිබඳව මන අවබෝධයක් ඕනි. කෙස් කියනකොටම සනෙන් හරවලා දෙනවා. සතියෙන් සිහි කළා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් හරවනවා ධර්මතාවයට. කෙස් නෙමෙයි උතන තියෙන්නේ. මොනවාද තියෙන්නේ? සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි තියෙන්නේ. අන්න දැනගත්තා, දැකගත්තා. ලොම් කියනකොටම හරවල දෙනව නම් සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයේ කියන තැනට මනස හරවල දෙනවනම් ඒ පරමාර්ථයට සිත හැරෙව්වා. කෙස් කියන එක මනසින් අයින් වෙනවා. හැබැයි මේ මනසින් අයින් වෙන ධර්මතාවය සදාහටම අයින් කරන්න ඕනේ. හැබැයි ප්‍රායෝගික ජීවිතයේදී වචනේ පාවිච්චි කරන්නත් ඕනේ. තේරෙනවද? සදාහටම අයින් කරුවට මනසින් ප්‍රායෝගික ජීවිතයේදී වචනේ පාවිච්චි කරන්න වෙනවා. ඒක ඕනේ. නිය කියනකොටම අපිට මතක් වෙන්නේ මේ ඇඟිලි අග්ගිස්සේ තියෙන ධර්මතාවය මේ නිය කියලා නියපොතු කියලා කතා කරන්නේ. හැබැයි මේ තියෙන සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ සතිහා යෝනිසෝ මනසිකාරයෙන් ශනේම් පෙරළුවා. ශනේම් පෙරලනවා. කොහාටද? සුද්දාෂ්ටක කලාපේ සතර මහා ධාතු. ඔය නියපොතු කියන්නේ අන්න 100න් පෙන්නනවා. ඔක වැරදි වචනයක්. 100න් කියන පෙන්නලා දෙනවා 100න්. නියපොතු කියලා හිතන්න එපා. සතර මහා ධාතු පෙරලනවා මනස ධර්මයට. සත්‍ය වශයෙන් තියෙන සතර මහා ධාතු නෙමෙයිද? දත් සම්මුති වචනයක්. හැබැයි සතිය හා යෝනිසෝ මානසිකාරයෙන් ක්ෂණයෙන් පෙරලා දෙනවා. දත් කියලා කතා කරයි. කෙනෙක් එක කතා කරේ මගේ දත කැක්කුමයි කියලා එක කියන්න වෙනවා.
තමගේ සතර මහා ධාතු කැක්කමයි කිව්වොත් හොයයි කොහෙද තියෙන්නේ? එහෙම යන්න බෑ. මගේ රූපය කැක්කමයි කිව්වොත් කොහෙන්ද හොයන්නේ? ඒතකොට සම්මුති වචන අපි සමාජයේ ප්‍රායෝගික ජීවිතයේදී භාවිතා කරන්න වෙනවා. දොස්තර මහත්තයා කාට කියලා දත ගලවන්න කිව්වොත් දැන් මොකද කියන්නේ? මේ සතර මහා ධාතු කැක්කම කියන ගලවලා දාන්නේ කොහෙද තියෙන්නේ? එතකොට සම්මුතිය අපි ජීවත් වෙන්න ඕනේ. හැබැයි සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් සනෙන් පෙරලනවා. ඔය දත කියන්නේ සම්මුති වචනයක්. ඔක දතක් නෙමෙයි. ඔක සතර මහා භූතයෝ. සුද්ධාෂ්ටක කලාපය කියලා සනෙන් පෙරලලා දෙනවා යෝනිසෝ මනසිකාරය. යෝනි කියන්නේ උපදින තැන, සෝ මනසිකාරය. හට ගන්න තැනම අර සම්මුති වචනයෙන් පරමාර්ථයට හරවලා දෙනවා මනස. උපදින තැන. දැන් උපදින්නේ දත කියලා නම් ශනේ හරවල දෙන්න ඕනේ. උපදින තැනම පෙන්නලා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ඒකයි. එහෙනම් සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක ඕනද? මේ දෙක නැතු යන්න බෑයිද? බෑ. මේ දෙක නැතු මේ ගමන යන්න බෑ. දියුණු කරගත යුතුම ධර්මතා දෙකක්. සතිය හා යෝනිසෝ මනසිකාරය මේ ලෝකේ සෑම කෙනෙකුටම උපකාර පිණිස පවතිනවා. නියත වශයෙන්ම උපකාර පිණිස පවතිනවා. සතිය හා යෝනිසෝ මනසිකාරය. සම් කියනකොටම ඕක සම්මුති වචනයක් පෙරලන්න සතියෙන් පෙන්නලා දෙයි. ඕක සම්මුති වචනයක් හැම කිව්වට ඕකේ හැමක් නෑ උගේ. ඔගේ තියෙන්නේ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපය කියලා යෝනිසෝ මනසිකාරය හට ගන්න තැනම පෙරලනවා ධර්මයට. සත්‍යයට පෙරලලා දෙනවා. ඔය සුද්ධාෂ්ටක කලාපයක් තියෙන්නේ කියලා. දැන් මේ විදිහට බලන්නකො හොඳට. ප්‍රකෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටලොඳ වකුගඩු කියනකොටම සම්මුති වචනයක්. හැබැයි සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් ශණයෙන් හරවනවා ධර්මයට, ධර්ම මනසිකාරයට. ඔය කතා කරන්නේ සුද්ධාෂ්ටක කලාපය ගැන. ඒකේම ආබාධයක් තියෙනවා නම් ඒ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයේ විකෘතිතාවයක් තියෙන්නේ. වකුගඩුවට මුකුත් වෙලා නැහැ. වකුගඩුව තියෙන්න බැහැම වෙන්නේ. නෑ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයේ විකෘතිතාවයක් වෙලා. අන වෙනස් වීමක්. දැන් එතකොට පීඩාවක් නෙමෙයිද මේ නිරන්තරයෙන් ඇති කරන්නේ මේ සෑම දෙයකින්ම? නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. ඒ තමයි දුකයි කිව්වේ. පෙළනවා පීඩාවක් ඇති කරනවා. කයත් පෙළනවා මනසත් පෙළනවා. නිරන්තරයෙන් පෙළනවා. පෙළීමක් තියෙනවා පීඩාවටපත් කිරීමක් තියෙනවා. එහෙනම් අන යම් කිසි කෙනෙක් එතකොට මේ රූපස්කන්ධය පිළිබඳව ඒ විදිහට මෙනෙහි කරන්න. රූපේට අයිති කොටස් ටික 201කින් වෙන් කරගන්න හොඳට. වෙන් කරගෙන ඒ රූපස්කන්ධයට අයිති ටික හොඳට මෙනෙහි කළා ධර්ම මානසිකාරයට ගන්න සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයේ. අන්න තියෙනවා. හැබැයි එතනින් එහාට පස්සේ අපි කතා කරනවා තවත් යටට යනකොට. ඒ කියන්නේ ශක්තියින් හතරක් තියෙනවා. ශක්තියින් හතරක් තියෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අතිශය වේගයෙන් මනස රඳවන්න බෑ. කියන්න බෑ. දැන් සුද්ධාෂ්ටක කලාපය තුල මනස තියන්න පුළුවන්. සිත තියන්න පුළුවන්. සතර මහා ධාතු කියන තැනත් සිත තියන්න පුළුවන්. නමුත් ශක්තියින් හතරක් කියන තැනත් සිත තියන්න පුළුවන්. ඒකත් යම් දෙයක් හඳුන ගන්න දීලා තියෙන නමක්. ශක්තිය කියන්නේ යම් දෙයක් හඳුන ගන්න දීලා තියෙන නමක්. ඒකෙනුත් යට පරමාර්ථයට ගියාම මනසට අල්ලන්න බෑ. මනසටින් ගන්න බෑ. ශුන්්‍යතාවයක් තියෙන්නේ. මුළු ලෝකෙම හිස් කිව්වේ ඒකයි. ශුන්්‍යතාවයක් තියෙන්නේ. ගත යුතු දෙයක් නෑ. එහෙනම් රූපස්කන්ධය පිළිබඳ ඒ විදිහට නිවැරදිව අවබෝධ කරගන්න, වටහා ගන්න, තේරුම් ගන්න අන්න ධර්ම මානසිකාරය. සිතගත ධර්මයට. ඊට පස්සේ බෙදෙනවා වේදනා. දැන් වේදනාවක් තියෙනවා. ඇහැ මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. කන මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. නාසය මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. දිව මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. කය මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. මනස මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාව සොම්නස් දොම්නස් මදහත්. ඇහැ මූලික වෙලා හටගන්න. එතකොට ඇහැ ඕනි. ඇහැ විතරක් තිබුණට බෑ බාහිර රූපෙකුත් ඕනි. එතකොට මේ දෙක නිසා උපදිනවා සිතක්.
කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. එහෙම නෙමෙයිද තියෙන්නේ? එතකොට එහෙමනම් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය අපිට දැర్శණය වෙන්න ඕනේ. මනසින් දැනගන්න ඕනේ, මනසින් දැක ගන්න ඕනේ හේතුඵල. හේතුඵල තියෙන්නේ. ඒ කොහොමද? ඇස, බාහිර රූප දෙක නිසා හැදෙන සිත. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා විඳිනවා චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සජා වේදනා. ඒතර වේදනාව කියන්නේ සම්මුති වචනයක්. යමක් හඳුනගන්න දීලා තියෙන වචනයක්. හැබැයි ඒක හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය වුණ නැත්තම් විඳින්න සම්නස් වේදනා විඳින්නත් බෑ, දොම්නස් විඳින්නත් බෑ, කායික සැප වේදනා විඳින්නත් බෑ, කායික දුක් වේදනා විඳින්නත් බෑ, මදහත් වේදනා විඳින්නත් බෑ. ස්පර්ශ උනේ නැත්තම් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පස්සපච්චා වේදනා. ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ වේදනාවට. එහෙනම් අපි දැන් වේදනාව අපි නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. දැන් මේ වේදනාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් දැනගන්න ඕනේ. ඊට පස්සේ කියනවා වේදනාව කියන්නේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එක දැන ගන්නත් ඕනේ. මට අයිති නෑ කියන එකක් දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. එතනදී තමයි චන්දරාගය අයින් වෙන්නේ. එතකන් චන්දරාගය අයින් වෙන්නේ විඳින්නම හොයනවා. විඳින්නමයි හොයන්නේ. එහෙන් විඳින්නමයි හොයන්නේ. නැද්ද? එහෙනම් අන්න යමෙක් එතකොට හැබැයි මේ විඳින අවස්ථාවේදීම සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් දැනගන්න, දැකගන්න මම මොන ධර්මතාවය මූලික කරගෙනද මේ වින්දනය හෙවත් මේ විඳීම කායික සැප හෝ කායික දුක් වේදනා හෝ මානසික සොම්නස් වේදනා හෝ මානසික දොම්නස් වේදනා හෝ මානසික උපේක්ඛා වේදනා කායික උපේක්ඛා වේදනා යම් වේදනාවක් මන ඉන්ද්‍රිය ධර්මයේ මූලික කරගෙනද හටගත්තේ කියන එක සතිය හා යෝනිසෝ මනසිකාරේ සතියෙන් සිහි කළදී යෝනිසෝ මනසිකාරයෙන් හට ගන්න තැනම අල්ල ගන්න. සතියෙන් කරන්නේ සිහි කළා දෙන්න විතරයි. සතියට පුළුවන් ඊට වඩා දෙයක් සතියට කරන්න බෑ. එයි සතිය කියන්නේ සිතේ ඇතිවන ධර්මතාවයක්. ඒකට ආයශික චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුළ ඒ සතිය 100න් පෙන්නලා දීලා ක්ෂණේ නිරුද්ධ වෙනවා. ක්ෂණයෙන් යා නිරුද්ධයි. යා අවසන්. අතුරුදහන් ආයේ නැහැ. ක්ෂණයෙන් ආය අතුරුදහන් වෙනවා. යෝනිසෝ මනසිකාරය තමයි ඉදිරිපත් වෙලා පෙන්නලා දෙන්නේ ගන්න ධර්මතාවයට මනස. එහෙනම් අපි ඇහැ නැමැති ඒකට කියන චක්කු ඉන්ද්‍රිය කියලා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයේ අධිපති නායකත්වයේ ගන්නවා එහෙන් විඳින්න. නැද්ද? ඔව්. ඒතර එහෙන් විඳින්න ඇහැ මූලික වුණාට එයා අධිපතිකම ගත්තට බාහිර රූපයක් ඕනේ. අවකාශය දිහා බලාගෙන හිටියට බෑ නේද මොකුත් දකින්න. සිත් හදන්න බෑ. අවකාශය ගත්තොත්. එහෙනම් අනේ යම් රූපයක් ඕනේ. ඒතර කරුණු දෙකයි. හැබැයි දැන් මේ දෙකම අපි තේරුම් අරගෙන ඉන්නේ මොනවා හැටියටද? සම්මුතියෙන් අපි පරමාර්ථයට අපේ මනස පෙරලලා තිනවා. කොහොමද පෙරලලා තින්නේ? සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාප. ඒතර ඇහත් සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයේ බාහිර රූපය සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ. ඒ ධර්මතා දෙක නිසා හැදුන සිතක්. ඒ ධර්මතා දෙක ඉදිරිපත් වුනේ නැත්නම් ඒ සිත හදන්න බෑ. චක්කු විඥානයක් හදන්න බෑ මේ ලෝකේ කාටවත් ඇසයි රූපයයි නැත්තම්. හරි. ඒතර මේ විඥාණය කරුණු තුන එකතු කළ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. ඒතර තමන් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ සතිය හා යෝනිසෝ මනසිකාරේ සුද්ධාෂ්ටක කලාප කොටස් කීයක් ඉදිරිපත් වුණාද මෙන්න මේ වින්දනය හේවත් විඳීම කියන තැනට යනකොට නාම ධර්මයන් කීයක් ඉදිරිපත් වුණාද ක්‍රියාත්මක වුණාද? රූප ධර්ම දෙකයි. ඇසයි සුද්ධාෂ්ටක කලාප දෙකක්.
ඒ දෙක නිසා එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපව ඵලයක් හටගත්තා. ප්‍රත්‍ය කිව්ව උපකාරයට. බාහිර රූපයේ උපකාර වුණ එතන තියෙන බාහිර රූපයට අනුව නෙමෙයි දේශිත හැදුනේ. එතකොට ප්‍රත්‍යයට අනුරූපවයි ඒ සිත හැදුනේ. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නම් ඒ සිත හැදුනේ හේතුඵලද? ඔව්. ඇහැ හේතු, බාහිර රූප හේතු. ඒ ප්‍රත්‍ය එතන තියෙන උපකාරයට අනුව හැදුවා සිතක්. චක්ක විඥානයි. කර්ණ තුන එකතු කළේ ස්පර්ශය නිසා විඳිනවා. විඳින කෙනෙක් නෑ. නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. දැන් කතා කරන්න තියෙන්නේ නාම රූප ගැන නේද? මොනියම් සූත්‍රය ගත්තත් කතා කරන්න තියෙන්නේ නාම රූප දෙක ගැන තමයි. මේ විවිධ ආකාරයෙන් විවිධ පැති වලින් විවිධ දේශනා තුළින් විග්‍රහ කරන්නෙම බෙදලා වෙන් කළා පෙන්වන්න වෙන්නේ නාම රූප දෙක. තියෙන්නේ ඉච්චරයි. ඒත් අවසානයේ දර්ශනය වෙන්නේත් ඔකම තමයි. හේතුඵල ධර්මතාවයෙන් හටගත්ත නාම රූප දෙකේ ක්‍රියාවලියක් තියෙනවා කාලය හා අවකාශය අතර. ඔබ තමයි අවසානයේ දර්ශනය වෙන්නේ. හේතුඵල ධර්මතාවයෙන් හටගන්න. ඒතකොට ඇස හටගත්තෙත් හේතුන්ගේ. බාහිර රූපය හටගත්තෙත් හේතුන්ගේ. ඒ දෙක නිසා හටගත්ත සිත හටගත්තෙත් ඒ හේතු දෙක නිසා. කාරණා දෙක එකතු කළ දුන ස්පර්ශේ හේතු වුණා විඳින්න. දැන් බලන්නකෝ හේතුඵල නේද මේ තියෙන්නේ. එතකොට දැන් විඳින කෙනෙක්ද ඉන්නේ? පුජ්‍යලයක් සත්‍ය මේ සක්කාය දිට්ඨිය කඩන්න ඕනේ. ඉස්ලාම කැඩෙන්නේ සක්කාය දිට්ඨියයි. සීලබත පරාමස් විචිකිච්ඡාවක් නෑ. අනාගතයේත් මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. අතීතයේත් මේ විදිහටම තමයි සිද්ධ වුනේ. එහෙනම් වර්තමානයේත් මේ විදිහට සිද්ධ වෙනවා නම් අනාගතයේත් මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. විඳින පුච්චලයක් නෑ, විඳින සත්‍යයක් නෑ, විඳින කෙනෙක් නෑ, විඳින ජීවියෙක් නෑ. හේතුඵල ධර්මතාවයේ තුල සිත් කීපයක් හැදෙනවා. මේ රූප ධර්ම මෙහින් ක්‍රියාත්මක වෙනවා. නාම රූප දෙකේ ක්‍රියාවලිය කාලය හා අවකාශය අතර හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප දෙකේ ක්‍රියාවලිය කාලය කිව්වේ අතීත වර්තමාන අනාගත අවකාශය තුල සිද්ධ වෙන්නේ. මෙතනින් නැගිටලා එළියට යන්න අවකාශයක් නැත්නම් යන්න බෑ. බෑනේ යන්නේ. එහෙනම් දැන් මේ ක්‍රියාවලියක් නෙමෙයිද සිද්ධ වෙන්නේ. ඇයි ඔය ක්‍රියාවලිය දකින්නේ නැත්තේ? ඒකට කිව්වා විද්‍යාව. ඒ ක්‍රියාවලිය දකින්නේ නැද්ද? ඒ තාක්කල් අවිද්‍යාව. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප දෙකේ ක්‍රියාවලියක් මනසට දැర్శණය වෙනවද? විද්‍යාව. මහණෙනි සත්‍යයක් ගැන කතා කරනවා නම් සත්‍යයේ එක්ක විනාශයක් කියන්න ඕනේ. එක්ක විනාශ වෙන්නේ නැහැ කියන්න ඕනේ. දැන් මොකද්ද කියන්නේ? සත්‍යයක් ගැන කතා කරනවා නම් සත්‍යයේ විනාශය කියන්න ඕනේ. මේක විනාශ වෙනවා. එහෙම නැත්නම් විනාශ වෙන්නේ නැහැ කියන්න ඕනේ. දැන් විනාශ වෙන්නේ නැහැ කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. යමෙක් කියනවා නම් විනාශ වෙනවා කියලා උච්ඡේද දිට්ඨියට වැටෙනවා. මහණෙනි මම ওই දෙකම ප්‍රතික්ෂේප කරනවා. මහණෙනි මම ওই දෙකම ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද? සත්‍යයේ විනාශයක් කියන්නේත් නෑ, සත්‍යයේ අවිනාශයක් කියන්නේත් නෑ. ඇයි? සත්‍යයක් නෑනේ. ඒකනේ කියන්නේ. සත්‍යයක් ඉන්නේ නැහැ, සත්‍යයේ විනාශයක් කියන්නේ. එහෙනම් අවිනාශය කියන්නේ සත්‍යයක් ඉන්න ඕනේ. සත්‍යයක් නෑ. සත්‍යයක් ගැන යමෙක් කතා කරනවා නම් සත්‍යය කියන දිට්ඨියක් වැරදි දර්ශනයක් යමෙකුට තියෙනවා නම් එයා සත්‍යයේ විනාශයක් කියනවා. මේක කවදා හරි විනාශ වෙනවා. එතකොට විනාශ වෙනවා කියනවා නම් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. විනාශ වෙන්නේ නැහැ කියනවා නම් සාස්වත දිට්ඨියට වැටෙනවා. තථාගතයන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. මහණෙනි හේතුන්ගෙන් හටගන්න. හේතු නිරුද්ධ නම් හේතු අයින් කළොත් මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඇසයි රූපයයි නැතුව අර ඉදිරි ධර්මතා තුන හදන්න පුළුවන්ද? බෑනේ. ඒකට සත්‍යයද? මේකයි තථාගතයන් වහන්සේ. ඒතකොට සත්‍යයක් ගැන කතා කරනවා නම් සත්‍යයේ විනාශයක් කියනවා. ඒතර විනාශ වෙන්නේ නැහැ කියනවා. දැන් දෙකෙන් මොකටද දාන්න පුළුවන්? මොකේකටද දාන්න බෑ. විනාශ වෙන්නේ නැහැ කිව්වොත් භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්නවා. ආත්මයක් ගන්නවා. ආත්ම සංකල්පයට වැටෙනවා. එතකොට විනාශ වෙනවා කියනොත් නෑ. විනාශ වෙන්නේ නැහැ කියන්නත් බෑ.
විනාශ වෙනවා කිව්වොත් උච්ඡේද දිට්ඨියට යනවා. එහෙනම් මේ භවෙන් ඉවරයි. ඉතින් ආයි මොකුත් කරන්න ඕනේ නැහැ එහෙනම්. විනාශ වෙනවා කියනවා. විනාශ වෙන්නේ නැහැ කියවනේ. නෑ හේතුඵල ධර්මතාවයෙන්. උච්ඡේද දිට්ඨිය නැති වෙන්නේ හේතුඵල ධර්මතාවයෙන් මේ සිත නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් විතරයි උච්ඡේද දිට්ඨිය නැති වෙන්නේ. අලුතෙන්ම නාම රූප දෙක උපදින බවම අවබෝධ වුණොත් විතරයි සාස්වත දිට්ඨිය නැති වෙන්නේ. අලුතෙන්මයි උපදින්නේ මේ නාම රූප දෙකම. මේ කතා කරන සෑම මොහොතකම මේ නාම රූප දෙකේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ. ඇවිල්ලා ශාලාව තුළ වාඩි වුණේ නාම රූප දෙකක්ද? පුජ්‍යලේ. නෑ නාම රූප දෙකක්. බණහන්නේ නාම රූප දෙක. නැකිట్లా එළියට යන්නේ. දැන් කතා කරන්නේ ඒකයි. ඒතකොට කතා කරන්නේ නාම රූප දෙකක් ගැන. එහෙනම් යමෙක් වේදනාව අල්ලගන්න නම්, වේදනාව දැනගන්න නම්, වේදනාව දැක ගන්න නම් ඒ මූල ධර්මතාවයන් පිළිබඳව අවබෝධිකුත් ඕනේ. එතකොට ඇස නෙමෙයි සතර මහා ධාතු. ඒකට ගෝචර වෙන්නේ බාහිර රූප, රූපත් නෙමෙයි ඒ සතර මහා ධාතු. සම්බන්ධ වෙනවා දෙක එකට. දෙකේම නැති දෙයක් වෙනවා චක්කු විඥාන. කර්ණ තුන එකතු කරලා දුන්නේ තින්නම් සංගති පස්සෝ. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදෙනවා. ශනයක් හැදෙනවා සිත. ඒතර අලුතෙන්ම උපදින ශනේ. එතකොට රූපයත් අලුතෙන්ම උපදිනවද? අලුතෙන්ම උපදින රූප. ඇයි? කම්ම චිත්ත ඍතු ආහාර. ප්‍රත්‍ය හතරක් වර්තමානයේ මේ කතා කරන මොහොතේ මේ ක්‍රියාත්මකයි මේක අභ්‍යන්තරය තුල කර්මයෙන් මේ රූප කලාප අඩු වැඩි හදනවා. ක්ෂණයක් ඒකනේ චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවනේ. ඒතර ඒ බිඳෙනව වෙනුවට මේ හදනවනේ. චිත්තක්ෂණ 17ක් තුල මේ හදනවා. ඉපද බින්දෙනකොට මේ හදනවා කර්මයෙන් හදනවා. සීත උෂ්ණ දෙක අණුව හැදෙනවා. සිතේ ප්‍රවෘත්ති අණුව හැදෙනවා. ගන්න ආහාරයෙන් හැදෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් හැදෙනවා. එහෙනම් අන්න අල්ලගත්තා අපි. ඒතර සතියෙන් සිහි කළා දෙයි යෝනිසෝ මනසිකාරයෙන් හටගන්න තැනම පෙන්වනවා. හරි. හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ. හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ. එතෙන්දි සක්කාය දිට්ඨියක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න තැනට හරියට නිවැරදිව මනස ගෙනාවන දැනගන්න සක්කාය දිට්ඨියක් නැහැ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. මම දැන් සංස්කාරවලදී ඒක තව දුරට පෙන්නනවා පැහැදිලි කරනවා. එහෙනම් කන උපකාර කරගෙන හටගන්න වේදනාව වලට යනකොටත් කන මූලිකයි. ඒ කියන්නේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ. බාහිර ශබ්දය හේවත් සුද්දාෂ්ටක කලාපයයි. සුද්දාෂ්ටක කලාප දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් වෙනවා. සෝත විඥානය. ශබ්දයේ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය, සෝත සම්පස්ස, සෝත සම්පස්සජ වේදනා. නාම ධර්ම තුනයි අලුතෙන්ම නෙමෙයි ආවේ නාම ධර්ම තුන. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? එතන තියෙන ශබ්දයට අනුව නෙමෙයිද සිත හැදුනේ? එතකොට ප්‍රත්‍ය කිව්වේ උපකාරය. ඒ ශබ්දේ උපකාර වුණා. ඒ ශබ්දේ ස්වභාවය උපකාර වුණා ඒ සිත හදන්න. ශබ්දේ ස්වභාවයට අනුවයි සිත හැදුවේ. ඒ ශබ්දේ සියුම් ශබ්දයක් නම් යන්තම් ඇහුණා. ඒ ශබ්දයේ මධ්‍යම ප්‍රමාණය නම් මට තරමකට ඇහුණා මට. ඒ ශබ්දේ හොඳ ඉහළ නම් මට හොඳට ඇහුණා. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේශිත. එතකොට කන කියලා වචනේ අපි අයින් කරනවා සම්මුතියෙන් සුද්දාෂ්ටක කලාපයයි. යෝනිසෝ මනසිකාරයෙන් පෙන්නලා දෙනවා. කන කියනකොටම සිහි කරයි. සතියෙන් ඔය වැරදි ඔක. පෙන්නලා දෙන යෝනිසෝ මනසිකාරයෙන් සන්නේ හරවනවා ධර්මතාවයට ධර්ම මනසිකාරයට සුද්දාෂ්ටක කලාපේ. ඔක කතා කරන්නේ. බාහිර ශබ්දය කියනකොටම සිහියෙන් පෙන්නලා දෙයි. හරි ශබ්දයක් තියෙනවා. හැබැයි ඔය කතා කරන්නේ සුද්දාෂ්ටක කලාපේ. යෝනිසෝ මනසිකාරයෙන් ක්ෂණයෙන් පෙරලනවා ධර්ම මනසිකාරයට. ඒ දෙක නිසා උපදින සිත ක්ෂණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් පෙන්නනවා. ඒතර යෝනි කියන්නේ උපදින තැන සෝ මනසිකාරය. උපදින තැනම පෙන්නුවා. හරි මේ සිත හැදුවේ මේ ධර්මතා දෙක
ඒ ප්‍රත්‍යයට අනුරූපව තමයි හැදුවේ. ඒ කියන්නේ එතන තියෙන ශබ්දයේ උපකාරයෙන් ඒ ශබ්දයේ ස්වභාවය අනුවනේ හැදුවේ සිත. ප්‍රත්‍යයට අනුරූපව තමයි මේ සිත හැදුනේ. යෝනිසෝ මනසිකාරයෙන් පෙන්වලා දෙනවා. කර්ණ තුන එකතු කර ස්පර්ශය නිසා විඳිනවා. විඳින කෙනෙක් නැහැ, පුච්චලෙක් නැහැ, විඳින්නෙක් නැහැ. හැබැයි රූප ධර්ම දෙකක්, නාම ධර්ම තුනක් ක්‍රියාත්මකයි. අලුතෙන්මද? අලුතෙන්ම උපදිනවා. ගාන සම්පස්සජා වේදනා. නාසය සුද්දාෂ්ටක කලාපය. බාහිර ගන්ධය සුද්දාෂ්ටක කලාපය. හැබැයි සතිය හා යෝනිසෝ මානසිකාරයෙන් තමයි හරවන්නේ. හේතුඵල දකින්න සම්මුතියෙන් දකින්න පුළුවන් හේතුඵල. ඒතර පරමාර්ථයෙන් තමයි නිවැරදිවම ක්‍රියාව පෙන්වලා දෙන්නේ. ඒතර නාස්‍ය සුද්දාෂ්ටක කලාපය, බාහිර ගන්ධය සුද්දාෂ්ටක කලාපයයි. කලාප දෙකක් එකට සම්බන්ධ වෙනවා. සමූහයක් දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් වෙනවා ගාන විඥානේ. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා විඳිනවා. අලුතෙන්. එතකොට එතන තියෙන මේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි සිත හැදෙන්නේ. එතන තියෙනවනේ යම් සුගන්ධයක්. ඒ සුගන්ධයට අනුව නෙමෙයි සිත. යම් දුර්ගන්ධයක් තියෙනවා නම් ඒ දුර්ගන්ධයට අනුව නෙමෙයි සිත. ප්‍රත්‍යයට අනුරූපවයි. ඒ වගේම නාසයටත් හොඳට ඒ ආග්‍රහණය හොඳට වදින්න මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕනේ. ඒතකොට ඒකත් ප්‍රත්‍යයයි. ඒකත් උපකාරයි. අර බාහිර ගන්ධයත් උපකාරයි. දෙක නිසා හැදුන සිතක් කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා විඳිනවා නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. සතර මහා ධාතු කොටස් දෙකක් හා සිතේ ස්වභාවයන් ආකාර තුනක්. ගාන විඥාන සිතේ ස්වභාවයක්. ගාන සම්පස්ස සිතේ ස්වභාවයක්. ඒ පිළිබඳව විඳීම සිතේ ස්වභාවයක්. ප්‍රසිත කියන්නේ නාම. නාසය ගන්ධේ රූප. සතර මහා ධාතු කොටස්. ජීවා සම්පස්සජා වේදනා. දිව. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. බාහිර රසය සුද්දාෂ්ටක කලාපය. කලාප දෙක. ඒ අනුව සිතක්. එතන තියෙන රසයට අනුවනේ සිත හැදෙන්නේ. එතන තියෙන යම් රසයක් ඒ රසයට අනුවයි සිත. ඒතර ප්‍රත්‍යයට අනුරූපව ඵලෙ. චුට්ටක් රස නම් අපෝය පොඩ්ඩක් රසයි. සාමාන්‍ය රස නම් තරමක් හොඳයි. හොඳ ප්‍රණීතන හරිම රසයි. දැන් ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි සිත හැදෙන්නේ. තුන් ආකාරයකට හැසිරෙන්නේ. දැන් ඒතර විඳිනවනේ. කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා විඳිනවා. ඒකත් තුන් ආකාරයයි. ඒකත් සිතේ ස්වභාවයක්. සිත හැසිරෙන ආකාරයක් නාම ධර්ම. රූප ධර්ම දෙකයි. ඒතර අලුතෙන් නෙමෙයිද උපදින්නේ? කාය සම්පස්සජ වේදනා. කය. ඒ කය සනයක් පාසා ඉපද බින්දිනවා. අර කම්ම, චිත්ත, ඍතු, ආර. සනයක් පාසා මේ ඉපද බින්දිනවා. ඒතර ඒක ප්‍රත්‍යයට අනුරූපව එතනත් හැදෙනවා. උපකාරයට අනුරූපව ගෝචර වෙන්නේ බාහිර පහස සීත උෂ්ණ දෙක. ඒකත් සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාව. ඒ දෙක නිසා හැදුන සිතක් කාය විඥාණය. එතන තියෙන සීතල හෝ උෂ්ණ අණුව තමයි මේ සිත හැදෙන්නේ. කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි කාය සම්පස්සජ වේදනා. එතකොට නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක්. අලුතෙන්මද උපදින්නේ? ප්‍රත්‍යයට අනුරූපවද උපදින්නේ? ප්‍රත්‍යයට අනුරූපව උපදින්නේ. හේතුඵල දර්ශනය නිවැරදිව දර්ශනය වෙනවා. එතකොට සතියෙන් පෙන්නලා දෙයි කය කියනකොටම ඕක වැරදි. ශරීරය කියලා හිතනකොටම සිහියෙන් කියයි වැරදි ඕක කියලා. ඔය සිතුවිල්ල. යෝනිසෝ මානසිකාරයෙන් කියන ගණ්ඩ ධර්මයට. සතර මහා ධාතු. නැවතත් හැබැයි කයම ශරීරයම මගේ ශරීරයම කියලා කතා කරනවා නම් දිට්ඨියෙන් ගලවන්නේ කොහොමද? මට ගලවන්න බෑ. තමන්ම නේද ගලව ගන්න ඕනේ. තමන්ගේම මනසින් නේද මේ දික්තියෙන් ගැලවෙන්න ඕනේ. අන්න ධර්මයේ මානසිකාරය හරවයි. ශනේ ධර්ම මානසිකාරයට ඒ යෝනිසෝ මානසිකාරය. උපදින තැනම ශනේ පෙරලා ගන්න ධර්ම මානසිකාරයට.
කය කියන්නේ සතර මහා ධාතු. සීත උෂ්ණ කියන්නේ සතර මහා ධාතු. දෙකක් එකට සම්බන්ධයි. දෙකේම නැති දෙයක් එනවා. ප්‍රත්‍යයට අනුරූපව හැදුවා. කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා විඳිනවා. කාය සංපස්සජා වේදනා නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. සතර මහා ධාතු කොටස් දෙකක්. දැන් බලන්නකො සක්කායක් තියෙයිද? සක්කාය දිට්ඨියක් නැහැ. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදනකොට සක්කාය දිට්ඨියක් ආයි තියෙන්න බෑ. තියෙන්නේ නැහැ. හැබැයි හරියටම නිවැරදිව බෙදලා වෙන් කළා බලන්න ඕනේ. දැන් එහෙනම් වේදනාවන් හරිද එතකොට? හැබැයි ওই වේදනාවන් කියපු ඒවාත් තියෙනවා, සොම්නස්, දොම්නස්, බදහත් කියන ඒවාත් තියෙනවා. ඒවත් අඳුන ගන්න. ඒවා සිතේ ස්වභාවයන් විතරයි. සංඥා. එතකොට සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. ඒතර හඳුනා ගන්නවා කියන්නේ සිතක්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. හඳුනාගන්නේ සිතෙන්නේ. රූප හඳුනාගන්නේ කොහෙන්ද? සිතෙන්. රූප සංඥා. ශබ්ද හඳුනාගන්නේ සිතෙන්. ශබ්ද සංඥා. හැබැයි ඒවටත් ඇස කන නාසය දිව ශරීරය මනස වනද? ඔව් අර වේදනා කියපු ආකාරයටම තමයි ඇස කන නාසය දිව ශරීරය කියන ධර්මතාවයන් ඕනේ. ඒතොර ඇස ඕනේ, බාහිර රූප ඕනේ, දෙක නිසා හැදෙන සිත ඕනේ, කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා හඳුනගන්නේ. නැත්තම් හඳුනන්න බෑ. රූපය හතරස්ද, දිග්ද, පෙතලිද, කෙටිද? හැබැයි දිග්, පෙතලි, කෙටි ආදී වශයෙන් අපි ගත්තට එතන තියෙන සතර මහා ධාතු. ඒ දික් වශයෙන්, කෙටි වශයෙන්, පෙතලි වශයෙන්, රවුම් වශයෙන්, විවිධ ආකාරයේ හැඩ වශයෙන් හදලා තියෙන. ඒකට අපේ මනස වැටිලා තියෙනවා ඝන තුනකට. සමූහ ඝන, සන්තති ඝන, సంతాන ඝන කියලා. ඝන කියන්නේ තදයි කියන එකයි. එතකොට සමූහ ඝණය කියලා කියන්නේ සමූහයක්. රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් උපකාර වෙලා තමයි මේ නියපොත්ත හැදිලා තියෙන්නේ. දතක් හැදිලා තියෙන්නේ. කෙස් ගා හැදිලා තියෙන්නේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙලා. සමූහයක් සතර මහා ධාතු කොටස් සමූහයක් එකට එකතු කරලා දිග එකක් හැදුවා. ඒ කෙස් ගහ. තේරෙනවද? සමූහ ගණයෙන් වෙහිලා තියෙන්නේ. රූප කලාප 10000 ගාණක් එකට එකතු කරලා හැදුවේ. සමූහයක් එකට එකතු කරලා හදලා අපිට පෙන්නනවා නැති දෙයක් ඇති දෙයක් හැටියට. සතර මහා ධාතු කිව්වේ එකයි. සතර මහා ධාතු හැටියට බෙදුවාම කෙස් ගහක් නැහැ. ඒතර සමූහයෙන් බිඳුවොත් සමූහයෙන් ගැලවුණොත් මේ ශුන්‍යතාවට ක්‍රමක්‍රමයෙන් ගෙනියන්නේ. එතෙන්ට යන්න ඕනේ අපි. ඒතර සමූහ ගණයෙන් වෙහිලා නේද තියෙන්නේ. දැස කියලා ගත්තොත් රූප කලාප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා එහෙ. තියෙනවා. දැන් මේ නියපොත්ත ගත්තොත් ඒ වගේ. දැන් මේ නියපොත්ත අරගෙන අර ලීරණ මැෂින් එකකට ඇල්ලුවොත් මේ රූප කලාප ලක්ෂ ගාණකට මේක කුඩු කරන්න පුළුවන්. ඇයි කුඩු වෙන්නේ? වෙන් වෙන්නේ? වෙන් වෙලා තිබුණ හින්දා. ලෝකේ එකක් දෙකක් කරන්න බෑ දෙකක් වෙලා තිබුණ නැත්තම්. දෙකක් වෙලා තිබුණොත් තමයි දෙකට කැඩෙන්නේ. හතරට කැඩෙනවා නම් හතරක් වෙලා තිබිලා තියෙනවා. 100කට කැඩෙනවා නම් 100ක් වෙලා තිබිලා තියෙනවා. 1000කට කැඩෙනවා නම් 1000ක් වෙලා තිබිලා තියෙනවා. එහෙනම් මේ නියපොත්ත 1000කට කඩන්න බැයිද? පුළුවන්. පුළුවන්. අර ලීරණ මැෂින් එකට අල්ලන්නකො අර පුංචි ලී කෑල්ලක් අල්ලලා බලන්නකො ලී කුඩු කීයකට කඩන්න පුළුවන්ද කියලා. ඇයි ඒ කැඩුනේ? කැඩලා තිබුණ හින්දා. එහෙනම් අන සමූහ ගණයක්. ඒතකොට සමූහයක් එකට එකතු කරලා ඝන කළා අපිට පෙන්නලා තියෙනවා. ඒ මොනවද පෙන්නලා තියෙන්නේ? සුද්දාෂ්ටක කලාපයේ සතර මහා ධාතු ඝන කළා පෙන්නලා තියෙනවා. ඒකනේ මේ භූතියෝ කියලා කියන්නේ. මේකට භූතියෝ කියන්නේ එහෙම පිටින්. ඇත්ත භූතියෝ පේන්නේ. එහෙනම් සමූහ ගණයෙන් වෙහිලා තියෙනවා. సంతాන ගණයක් තියෙනවා. సంతాන කියන්නේ හතරස් කළා පෙන්වන්නේ. රවුන්ඩ් කළා පෙන්වනවා. දික් කළා පෙන්වනවා. කෙටි කළා පෙන්වනවා. නැද්ද? නෑ යට සැකිල්ල අරන් බලන්නකො මොන විදියට තියෙනවද කියලා. රවුන්ඩ් තියෙනවා, දික් තියෙනවා, පෙතලි තියෙනවා. නැද්ද? ඒතර මේ විශ්වයේ තියෙන සියලුම දේවල් නැද්ද එහෙම?
දික් වශයෙන් තියෙනවා, කෙටි වශයෙන් තියෙනවා, රවුම් වශයෙන් තියෙනවා, පෙතලි වශයෙන් තියෙනවා. సంతాන ගණයක්. ගණේ බිඳින්න. සුද්දාසය කලාපේ ක්‍රියාවක් තියෙන්නේ. ගණයෙන් ගන්න තාක්කල් අපි අහුවෙනවා. සංඥාවෙන් ගන්නවනේ. තර සමූහ ගණයේ సంతాන සන්තති ගණයක් තියෙනවා. තති කියන්නේ පැවැත්මක් පෙන්නනවා අපිට. දැන් පැවැත්මක් තියනවද? පැවැත්මක් පෙන්වන්න කොහෙද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න මුලින්ම අවබෝධ කරගන්න කරුණු තුනකට බෙදලා පෙන්වනවා. උපාද තිති භංග කියලා. තිතිය කියන වචනය පාවිච්චි කරා මූලික අවස්ථාවේදී නැත්නම් මේක ලෝක සත්‍ය පිළිගන්නේ නැහැ. එහෙනම් හැබැයි උද්‍යව්‍ය ඥාණයට එනකොට තිතිය කියන කැල්ල නැහැ. ඇයි? උද්‍යව්‍ය කියන තැන තිතියක් ගැන කතා කරනවද? උදේ කියන්නේ හට ගන්නවා, වේ කියන්නේ නැති වෙනවා. එහෙනම් තිතියක් පෙන්වන්නත් බෑ පැවැත්ම. හැබැයි අපිට අන්න සන්තති ගණයෙන් වැහැලා තියෙන පෙන් ඒ කියන්නේ පැවැත්මක් තියෙන බව පෙන්වනවා. සත්‍ය වශයෙන් පැවැත්මක් නැ ක්‍රියාවක් තියෙන. අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක්. කෙස් ගහේ ඉඳලා ශිෂේ ඉඳලා පාදාන්තය දක්වාම ගත්තොත් ක්‍රියාවක් තියෙන්නේ. ක්ෂණයක් අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් ක්ෂණයක් පාස උපදවනවා. උපදින ක්ෂණේ දැන් ඒක කොහොමද සන්තතියක් වෙන්නේ? පැවැත්මක් කොහෙද? දැන් ඒක උද්‍යව්‍ය ඥානයේදී අයින් වෙලා තිතියක්. උද්‍යව්‍ය. දැන් තිතියක් නැහැ නේද? හැබැයි මුලදී කියන තථාගතයන් උපාද තිති භංග. එතකොට තියෙනවා අතන අර චිත්තක්ෂණ 17ට තියෙනවනේ උපාද තිති භංග කියලා. එතකොට 17 තුනෙන් වැඩි කරාම 51යි. එතකොට හට ගන්න යන එක චිත්තක්ෂණයයි, බිඳිලා අවසන් වෙන එක චිත්තක්ෂණයයි. එතකොට 51න් දෙකක් අයින් කරාම 49. ඔය 49ට තමයි තිතිය කියලා කියන්නේ. ඔය 49ට තමයි තිති කියන වචනේ පාවිච්චි කරන්නේ. හැබැයි පෙන්වන්න බෑ ඒක. ඇයි? අතිශය වේගෙන් එතකොට චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් මේ අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ සියලුම රූප ඇති වෙලා නැති වෙනවා. එහෙනම් කොහොමද ගන්නෙ? තිතියක් කො? උදේවැය. මේකත් අවසාන යනකොට අර ශුන්්‍යතාවයට ගියාම උදේවැයත් නෑ. ශුන්‍යයි කියලා කිව්වේ ඒකයි. අවසානයේ තැන්ට යන්නේ මනස. එහෙනම් ඒතර රූප හඳුනගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ශබ්ද හඳුනගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ගන්ධ සුවඳ හඳුනගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. රස හඳුනන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. පහස හඳුනන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අරමුණ හඳුනන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මනෝ සංපස්සජ සංඥා. එහෙනම් සංඥාවට ප්‍රත්‍ය ස්පර්ශයයි. අන්න මානසිකාරය. ඒතකොට සංඥාවෙන් දැන් පාට ගාලානේ තියෙන්නේ. මේ සුදු පාට ගාලා තියෙන එක එක වර්ණ මේ ගාලා තියෙන හැමතැනම එක එක පාට ගාලා තියෙන. දැන් මේ පාට ගාලා තියෙන්නේ කාගෙද? ටයිල් වලද? බිත්තියේද? ඔරලෝසු වලද? මේ විදුලි පංකාවලද? නෑ භූතයන්ගේ. භූතයන්ගේ පාට ගාලා තියෙන්නේ. දැන් අපිට පේන්නේ භූතය වගේ අපිට පේන්නනවා උපකරණ මේ තියෙන්නේ ලස්සන උපකරණ ටිකක් තියෙනවා. නෑ ඔක්කොම මොනවාද? හතරම අන්න සතියෙන් එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ගන්න පුළුවන්. මේ ලස්සන කොහෙද මේ කියන්නේ මේ ලස්සන දේවල් තියෙන්නේ මේ ඕනතර තියනද ලස්සන දේවල්. ද භූතයන්ගේ පාටද තියෙන්නේ. අන්න යෝනිසෝ මනසිකාරයට හට ගන්න තැනටම ගත්ත සතියෙන් කියයි ඕක වැරදි. ඔය සිතුවිල්ල වැරදි. හරවන ධර්ම මනසිකාරයට ඔය මහ භූතයෝ පෙනලදී සංඥා. ඒකට තියෙන සංස්කාර. දැන් ඒතොර සංඥා හරියද? විඳින්න ඕනේ නේද? සමූහ ගණේ, සන්තති ගණේ, సంతాන ගණේ විඳින්න ඕනේ. සමූහ ගණේ එකතු කරලා ගන්න තාක්කල් පෙන්නනවා. දේවල්. එක දේවල් පෙන්නනවා. ප්‍රවෘත්තියක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ සන්තති ගණේ. හැඩ දාලා පෙන්නනවා. රවුම් හතරස් දීප් පෙතලි කේටි ඒ సంతాන ගණේ.
දැන් ඝන තුනකින් වැහිලා නේද තියෙන්නේ. ඉතින් බින්දින්න ඕක. ගලවන්න ඝන තුනේ මනස අහකට ගන්න. ගත්තාම මොනවද තියෙන්නේ? ගන්න දෙයක් තියෙනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා. හැබැයි පෙරලන දුකට. සෙනෙහසෙනෙහ පාසා පෙරලන දුකට. මේ සෑම දෙයකම විපරිණාමයක් තියෙනවා. මේ ලස්සනට හඳුනාගත්තද තව පොඩ්ඩක් වෙලා යනකොට කඩාගෙන වැටේ ඩෝන් ගාලා. නේද? එතකොට මොකද? ශෝක නෙමෙයි දෙන්නේ, කනගාටු නෙමෙයි දෙන්නේ. දුක් ශෝක හැඬීම් වැළපීම්. එහෙනම් මේ සෑම දෙයක්ම උපදවන්නේ දුක් නෙමෙයිද? දුක්. ඒ විපරිණාමයක් තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයේ මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ පිළියෙල කරනවා. දැන් කොහොමද පිළියෙල කරන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ. දැන් ඇස හේතු ප්‍රත්‍යයෙන් හට aran තියෙන්නේ. ඒක විශ්වාසයිනේ හොඳටම සහතිකයිනේ. ඇයි හේතු ප්‍රත්‍ය කියන්නේ? ඇස හේවත් මේ සුද්දාස්තක කලාපය වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් අඩු වැඩි හදනමනේ. හැබැයි මේ ඇහැ මූලිකව හදන්න පෙර භවයේ කර්මය නෙමේද මූලික උනේ. කර්මයට අයිති ධර්මතාවයක් නෙමේ සුද්දාස්ත්‍රක කලාපයේ ස්වභාවය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඔය ඇහැ ඔබට අයිති එකක් නෙමෙයි. ඔය කර්මයට අයිති එකක්. එහෙනම් මූලික ධර්මතාවයේ කර්මයනේ. එතකොට එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද? ඒතර හේතු කර්මයයි ප්‍රත්‍ය වර්තමානයේ සතර මහා ධාතු සුද්දාස්ත්‍රක කලාපයයි ප්‍රත්‍ය උපකාර ධර්මය. එතකොට හේතු ප්‍රත්‍ය ඒන් උපන් ධර්මයක් තමයි ඇහැ. එතකොට ඇහැ එනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. හැබැයි ඔය ඇහැ මූලික කරගෙන අර බාහිර රූපات සම්බන්ධ කරගෙන හටගන්න සිත්වල විතර්ක ਵਿਚාර ගෙනියන්නේ නැද්ද? කල්පනා කරන්නේ සොයා බලන්නෙත් නැද්ද? කල්පනා කරනවා සොයා බලනවා. ඇහෙන් එතකොට රූපයක් දැක්කා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතෙන්දි මහණෙනි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවා. නැවත පිළියෙල කරනවා. ඒ කොහොමද? නැවත පිළියෙල කරන්නේ. එතකොට දැන් අපි කිව්වා කර්මයයි මූලික වෙන්නේ වර්තමානයේ සතර මහා ධාතු. එතකොට හේතු ප්‍රත්‍යයෙන් උපන්න ධර්මතාවයක් ඇහැ. එතකොට බාහිර රූපයක් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන ඒ අනුව සිතක් හදනවා. ඒ හැදෙන සිතත් එක්ක ඒ හැදුන ගමන්ම සිත විතක්ක ਵਿਚාර වලට යන්නේ නැද්ද? ඒ හටගත්ත සිත චක්කු විඥාණය ඒ ස්වභාවය හඳුනා ගන්නවා සංඥාවෙන්. සංඥාවෙන් හඳුනගන්නේ. ඒක හොඳද නරකද? ඒකේ ස්වභාවයන් කොහොමද? ඒකේ වර්ණය හොඳද? ඒකේ කල්පවැත්ම කොහොමද? දැන් විතක්ක ਵਿਚාර වලට යන්නේ නැද්ද? හඳුනාගත්තද? ඒතකොට විඳිනවා හඳුනා ගන්න. එතන සිත් දෙකක් නේ තියෙන්නේ. චෛසික දෙකක්. ඒතර හඳුනාගත්තට පස්සේ මොකද කරන්නේ? නැවත පිළියෙල කරන්නේ නැද්ද? මොනවද පිළියෙල කරන්නේ? කර්ම පිළියෙල කරනවා. දැන් හොඳ නම් ලස්සන නම් ප්‍රිය නම් ආස්වාද නම් ලෝභය. අකමැති නම් අප්‍රිය නම් අමනාප නම් දෙකම කර්මනේ. කර්ම නෙමෙයි කර්ම වලට මුල්. අකුසල මූල ධර්මයන්ට මුල් වෙන්නේ ලෝභයයි ද්වේෂයයි නෙමෙයිද? මොහයයි. ඒ දෙකට ඉඩ දීලා තියෙන්නේ මොහයයි. දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවද? නැවත පිළියෙල කරන දෙයට කියන සංස්කාර. හැදුවා. ලෝභය මූලික වෙලා. ඉතින් ලෝභය කියන්නේ ආසාව. ඉතින් ආසාව තියෙනවා නම් නැවත එනවද නැද්ද? ඇහැටත් ආසයි. බාහිර රූපයටත් ආසයි. ඒ දෙක නිසා හැදුන සිතටත් ආසයි. ඒ පිළිබඳව කල්පනා කරන්නේ විතර්ක කරන්නේ කල්පනා කරන්නේ ආසාව හින්දානේ. දැන් එතකොට මොකද්ද වෙඩින්නේ? චන්දරාගය වෙඩින්නේ. වැඩෙන්නේ චන්දරාගයයි. ඒතර චන්දරාගය වැඩෙනවා කියන්නේ සංසාර ප්‍රවෘත්තියට පිළියෙල වීමක් නෙමෙයි. සසර පැවැත්ම. ඉතින් දැන් කොච්චර කල් පිළියෙල කරාද? හැමදාම පිළියෙල කරනවා. නේද? ඉතින් හැමදාම පිළියෙල කරන ගන්න නම් මොකද්ද වෙන්නේ? සසර ඇවිදින්න වෙනවා.
සසර යනවා. රූපේ පිනිස පිළියෙල වෙනවා. වේදනාව පිනිස පිළියෙල වෙනවා. සංඥාව පිළියෙල වෙනවා. සංඥාව පිනිස පිළියෙල වෙනවා. සංස්කාරයන් පිනිස පිළියෙල වෙනවා. එතකොට විඥාණයට වැඩ. එතකොට විඥාණයට වැඩ. දැන් එහෙනම් ඇහෙන් රූපයක් දැක්කා. එතකොට එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සංස්කාර කියන්නේ මේකයි. ඒක සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ පිළිබඳව නැවත පිළියෙල කරනවා. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැ. හරිනේ හේතු ප්‍රත්‍යයෙන්නේ. කර්මය හේතු මූල ධර්මය. එතකොට ප්‍රත්‍ය සතර මහා ධාතු හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැ. දැන් නැවතත් ඒ ඇහැක් ලැබීම පිළිබඳව නෙමෙයිමද ආයි ප්‍රාර්ථනා කරන්නේ ඇහැට චන්දරාගය අයින් කළාද තියෙන්නේ. චන්දරාගය තියෙනවා. ඇහැට අයින් කරන්න ඕනේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවා නම් රූපයට ප්‍රත්‍යයයි. රූපයටම උපකාර වෙනවා. එතකොට ඒ රූපයට තියෙන චන්දරාගය නිසා ඊගාව භවයේ ඇහැ නැමැති රූපේ හේවත් සුද්දාස්ත්‍ර කලාපයක්. හැබැයි හදන්නේ චේතනා හේවත් කර්මයට අනුරූපව ඒක නිසා සංස්කාර කිව්වා. ඒ මූල ධර්මයක් පෙන්වන්නේ දැන් කර්මේනේ. ත්‍රිජානනාංශ දේශනා කරන්නේ මහණෙනි ඔය ඇහැ අයිති කර්මයට. පෙර භවයේ කර්මයට අනුවයි හැදුනේ ඇහැ. ඒකනේ පෙනෙන එකයි, භාගෙට පේන එකයි, හොඳට පේන එකයි තුනක් හදලා ඉවලා තියෙන්නේ. නැත්නම් එකක් හදන්න එපා. දේව නිර්මාණයක් න ะ. මහ බ්‍රහ්මයා වුණා ඔක්කොම එක විදියට හදලා ඉවන්න එපේ. එක්කෙනෙකුට පේන්නේම නැහැ. එක්කෙනෙකුට භාගෙට පේනවා. කෙනෙකුට හොඳට පේනවා. මේ දැන් එහෙමනේ තියෙන්නේ. ඒතර අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොයන්න මේක. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? කෙනෙකුට කෙනෙක් වෙනස්නේ. එහෙනම් හේතුවක් තියෙනවා. හේතුව තමයි මූල ධර්මයේ කර්මයයි. ඒතර ප්‍රත්‍ය කර්මයට සුද්දාස්ත්‍ර කලප හදන්න බෑ. මේ ඇහැක් හදන්න බෑ. ඒ සඳහා ඇහැක් හදන්න උපකාර කරගන්නා වර්තමානයේ සුද්දාස්ත්‍රික කලාපය. සතර මහා භූතයෝ. එයින් උපන් ධර්මයක්. ඒතකොට හේතු ප්‍රත්‍යඋප්පන්න. හරි. ඒතකොට දැන් ඒක උපකාර කරගෙන නැවත ඇහැක් පිළිබඳවම පිළියෙල වෙනවද නැද්ද මනස? ඒ නැවත ඇහැක් පිළිබඳව පිළියෙල වෙන්නේ මනස කොහොමද? සතියක් නැහැ යෝනිසෝ මනසිකාරයක් නැහැ. යෝනිසෝ මනසිකාරය නැහැ. ඇයි සංස්කාර හැදුවොත් මොකද වෙන්නේ? ප්‍රවෘත්තියක් තියෙනවද? මං කෙටියෙන් කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරනවා මහණෙනි. සියලුම නිවෙස් දැනගන්න. සියලුම නිවෙස්. ඒ කියන්නේ පදිංචි වෙලා හිටිය තැන් දැනගන්න. දැක ගන්න. පදිංචි වෙලා හිටිය තැන්. හැබැයි එකම නිවසක්වත් නැවත ප්‍රාර්ථනා කරන්න එපා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් මහණෙනි වුන් නිවුණා. තේරුණාද කියපේ? ඒ සඳහා කර්ම රැස් නොකරයි නම්. උතර නිවෙස් කොහෙද නිවෙස්? ඇයි අටමහා නිරේ? මහගෙදර. මහගෙදර දන්නවද? කොහෙද මහගෙදර? අටමහා නිරේ. ඇයි පදිංචිලා හිටියා අපි? නැද්ද? අනන්ත අප්‍රමාණ පදිංචිලා හිටියා උගේ. අටමහා නිරේම. ඒකට සම්බන්ධ ශාඛා 128ත් පදිංචිලා හිටියා. දැන් නම් ලිපිනේවත් මතක නැහැ. හැබැයි ආයි යන්න වෙනවා චුල්ලසෝතාපන්නවත් නුනොත්. ආයි යන්න වෙනවා නිවෙස් හොයාගෙන. තිරිසන් ලෝකය පදිංචිලා හිටිය නිවෙස්. പ്രേත ලෝකය පදිංචිලා හිටිය නිවෙස්. දැන් පදිංචිලා ඉන්න මනුෂ්‍ය ලෝකේ. ගම්පහ කියන ප්‍රදේශේ දැන් පදිංචිලා ඉන්නේ. දිව්‍ය ලෝක 6ෙම පදිංචිලා හිටියා. ඒ අපි නිවෙස් පාවිච්චි කරපු නිවෙස්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ෙම අපි පදිංචිලා හිටියා. නිවෙස්. අරූපාතල 4ෙම පදිංචිලා හිටියා. සියලුම නිවෙස් දැනගන්න, දැක ගන්න. හැබැයි එකම නිවසක්වත් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නම්. ඒ සෑම නිවසකටම අපි පදිංචියට ගියා නම් නැවත පදිංචියට ගියා නම් කර්ම කරලමද නැද්ද?
අරූප තලයකට ගියා නම් අරූපාවචර කුසල කර්මයක් කළා නෙමෙයිද? රූපාවචර බ්‍රහ්ම ලෝක 16 මේ විද්ද රූපාවචර කුසල කර්මයේ ප්‍රතිඵල හැටියට නෙමෙයිද? දිව්‍ය ලෝක 6 මේ විද්දේ කුසල කර්මයේ කාමාවචර කුසල කර්මයේ ප්‍රතිඵල හැටියට නෙමෙයිද? අටමහා නිරේ සතර අපායේ මේ විද්දේ 120 136ක් නිර්වල විද්දේ අකුසල කර්මයේ ප්‍රතිඵල වශයෙන් නෙමෙයිද? තිරිසන් ලෝකයේ പ്രേත ලෝකයේ විද්දේ අකුසල කර්මයේ ප්‍රතිඵල හැටියට නෙමෙයිද? මනුස්ස ලෝකයට ආවේ කාමාවචර කුසල කර්මයේ ප්‍රතිඵලයක් හැටියට නෙමෙයිද? එහෙනම් මේ සියලුම නිවෙස් වලට අපි නැවත නැවත යනවා නම් යන්නේ කර්ම රැස් කළා නෙමෙයිද? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැවත නැවත පිළියෙල කරනවද? මහණෙනි සංස්කාරයයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල වෙනවා. රූපේ පිනිසමයි. රූපයට ඇලුම් කරන තාක්කල් රූපයක් ලැබෙයි. විඳීමට චන්දරාගයක් තියෙන තාක්කල් නැවත විඳීමක් ලැබෙනවා. හඳුනා ගැනීමට චන්දරාගයක් තියෙන තාක්කල් නැවත හඳුනා ගන්න ලැබෙනවා. සංස්කාරයන්ට චන්දරාගයක් තියෙන තාක්කල් නැවත නැවත පිළියෙල වෙනවා. විඥාණයට චන්දරාගයක් තියෙන තාක්කල් නැවත නැවත ලැබෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ එතකොට? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළියෙල කර නොගන්නේ කොහොමද? චන්දරාගය අයින් කරන්න ඕන. චන්දරාගය අයින් කරන්න. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. දැන් කැමැත්තෙන් ඇලෙනවා. ඇහැට කැමැත්තෙන් ඇලිලා. බාහිර රූපයට ඇලිලා. දෙක නිසා හැදෙන සිතට ඒකත් ඇලිලා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට ඒකටත් ඇලිලා. ස්පර්ශය නිසා විඳින වේදනාවට එහෙනම් පිළියෙල කරගන්න. නැවත නැවත පිළියෙල කරගන්න. නැවත නැවත පිළියෙල කරගන්න හැබැයි මහගෙදරත් යන්න වෙනවා. අනිවාර්යෙන් මහගෙදර යන්න වෙනවා. ඇයි? ඒ සඳහා කර්ම පිළියෙල වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංකත දේ පිළියෙල කරනවා දෙයකට කියනවා සංස්කාර. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවා. කනෙන් ශබ්ද අහනවා. දැන් සම්මුතියෙන් කතා කරනවා පිළියෙල වෙන ආකාරය කියන්නේ. හැබැයි පිළියෙල වෙන්නේ සිතුවිලිම තමයි. සිතුවිලින්මනේ හැදෙන්නේ. ඒතර මේ සුද්දාෂ්ටක කලාපයේ බාහිර සුද්දාෂ්ටක කලාපයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා යනවා හැදෙනවා සිතක්. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය තමයි සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දැන් හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්තේ කන. ඇයි? කනයිති කර්මයට. හේතු කනයිති කර්මයට. ප්‍රත්‍ය සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. බාහිර ශබ්දයක් සුද්දාෂ්ටක කලාපයයි. දෙක නිසා හැදුන සිතක් සෝත විඥානයි. ඒ පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? ඒ හඩ මිහිරි නම්, හඩ ලස්සන නම්, ආස්වාද ජනක නම් විතර්කයට යන්නේ නැද්ද? හඩ අමිහිරි වුණත් විතර්කයට ਵਿਚාරයට යනවා. හඩ අමිහිරි වුණත් විතර්කයට ਵਿਚාරයට යනවා. එතකොට විතක්ක ਵਿਚාරයට ගිය ගමන් මොකද්ද වෙන්නේ? එක්ක ලෝභයෙන් බලවත් වෙනවා, එක්ක ද්වේෂයෙන් බලවත් වෙනවා. කනෙන් අහපු ශබ්දය අපකීර්තියක්, නින්දාවක්, අපහාසයක්, බැනුමක් කවුරු හරි. දැන් මොකක්ද ඇති උනේ? ද්වේෂය. ද්වේෂය ඇති උනේ. ඒතර ද්වේෂය ඇති උනා නැවත විතර්ක කරන්නේ නැද්ද? කල්පනා කරනවා. මේ මිනිස්සයා මට බෑන්නේ නිර්පරාදනේ. මම වැරද්දක් කළා නම් කමන්නේ. මට නිර්පරාදේ බයින්නේ. මම මොකටද නිර්පරාද බයින්නේ? මාත් හොඳ දෙකක් කියන්න ඕනේ කියලා. දැන් නැද්ද? විතර්ක දැන් ආයි පිළියෙල වෙලාද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල කරගන්නවා. දැන් එතකොට ආයි කනක් හම්බ වෙනවා හැබැයි ගාවට. ඔව්. හැබැයි දැන් ඒක ප්‍රකෘති එකක් වෙන්නත් පුළුවන් විකෘති එකක් වෙන්නත් පුළුවන්. දේශයත් එක්ක මූලික වෙලා එහෙම නැත්නම් ඒ බැනපෙක් කෙනාට ගිහිල්ලා දුන්නා හොඳට කන පුරවල එකක්. ඒ මිනිස්යාගේ කන් අඩිය පැලුණා. දැන් ඊට පස්සේ උපදිනකොට
දැන් මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? අඩිය පැලිච්ච එකක් තමයි හම්බෙන්නේ. ඇහෙන්නේ කන. දැන් ඒතකොට හේතු ප්‍රත්‍යයට අනුව සකස් වෙච්ච දේ නැවතත් පිළියෙල වෙලාද? දැන් ඒතකොට පිළිවෙල වෙච්ච ආකාරය හොඳයිද? අපෝ ඒක නම් හොඳ නෑ. හැබැයි ඒ වුණාට බයින්න ඕනේ මනුස්සයට. බැරනම් ගහන්න හරි ඕනේ. දැන් ඒතකොට විතර්ක ਵਿਚාර වලට ගිහිල්ලාද? දැන් හදන්නේ හොඳ දේවල්ද? නැවත නැවත ඒතකොට රූපයට ප්‍රත්‍යයද? දැන් මේ රූපයනේ ප්‍රත්‍යයනේ මූලිකෝනේ. ඒ රූපයනේ ශබ්දය ඇහුවේ. ශබ්ද රූපය අරගෙන. ඒතකොට ඒක දෙක නිසානේ සිත හැදුනේ. ඒ අනුවනේ විතර්ක ਵਿਚාර වලට ගියේ. දැන් ඒ අනුවනේ අර සිතුවිලි පහළ වෙලා අර මිනිස්සයාට ගැහුවේ කන් අඩිය පැලෙන්නේ. දැන් ඊට පස්සේ දැන් රූපයට ප්‍රත්‍යයයි. දැන් ඊගාව භවයේ උපදිනකොට මේ රූපයට මොකද වෙලා තියෙන්නේ? හැබැයි දැන් ඔය කටි පෙර භවයේ හැම කළා නේ. දැන් ඇහෙනවනේ හොඳට නේ. එහෙම කළා නැහැ. එතකොට එහෙනම් කොහොමද? ඒකත් කර්මයක් නේ. ඒ මොකද්ද? ඒ කුසල කර්මය. එහෙනම් කුසල කර්මය මූලික වෙලා තියෙනවද පෙර භවයේ? ඒ අනුවද මේ ධර්මතාවයට ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු හොඳට හදලා ඉවල තියෙනවා. ප්‍රකෘති tattve. ඒ අනුව ශබ්ද ගන්නවා. ඒතකොට ඒ අනුව විතර්ක ਵਿਚාර කරනවද? ඒතකොට දැනුත් සංස්කාර හැදෙනවද? ඒතකොට මිහිරි ශබ්දයට ඇලෙනවද සිත? ඇලුනොත් කනටත් ඇලෙනවා මිහිරි ශබ්දයටත් ඇලෙනවා දෙක නිසා හැදෙන සිතටත් ඇලෙනවා. කාරණෝතන එකතු කරන ස්පර්ශයටත් ඇලෙනවා ස්පර්ශය නිසා විඳීමටත් ඇලෙනවා. නැවත පිළියෙල වෙනවා. ඒ කර්මයෙන් තමයි. දැන් අර එකයිනේ මං ඉස්සෙල්ලා කිව්වේ මහණෙනි ඔහු නිවුණා. කොහොමද නිවුනේ? ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් මහණෙනි ඔහු නිවුණා. සියලුම නිවෙස් දැනගන්න, දැකගන්න එකක්වත් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ සඳහා ප්‍රාර්ථනා නොකිරුවට හරියන්නේ නැහැ. ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් මහණෙනි ඔහු නිවුණා. දැන් නිවන කොහෙද තියෙන්නේ? නිවීම කොහෙද තියෙන්නේ? කර්ම රැස්. ඒක තමයි සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංකාර නිරෝධා සංකාර පත්‍ය සංස්කාර හැදුවද ප්‍රතිසන්දි විඥාණය බහිනවම තමයි නවත්තන්න බෑ. තේරෙනවද? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල කරනවද? එහෙම නැත්නම් පිළියෙල වෙන එක නවත්ත ගන්න පුළුවන් නැවත නැවත පිළියෙල කරන. මොකක්ද? කනට තියෙන චන්දරාගයයි ශබ්දයට තියෙන චන්දරාගයත් අයින් කරන්න. ඒ දෙක නිසා උපදින සෝත විඥාණය නැමැති සිතට තියෙන චන්දරාගය අයින් කරන්න. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට තියෙන චන්දරාගයත් අයින් කරන්න. ස්පර්ශය නිසා කනෙන් විඳින විඳීම වේදනාවට තියෙන චන්දරාගයත් අයින් කරන්න. දැන් කවද්ද කරන්න කියන එකම ඔය කට්ටියට තියෙන ප්‍රශ්නයක්. කවද්ද කරන්නේ? අදත් පුළුවන් හැබැයි. පුළුවන්. දැන් මේ මොහොතේ කරන්න තියෙන දෙයක් මේ කියන්නේ. දැන් නාස්‍ය එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල වෙනවා. දැන් එතකොට අපි ගමු අර දැන් තව තියෙන එක විස්තර කරන්න. දැන් අපි කන එතකොට දැන් කන නිසා විඳිනවනේ. එතකොට මේ විඳීම නිසා නැවත විඳීමට හම්බ වෙනවද නැද්ද? එතකොට වේදනාව නැවත වේදනාවට ප්‍රත්‍යයද? දැන් ශබ්දය හඳුනා ගන්නවනේ. ඒ හඳුනා ගන්න නැලෙන්නේ සිත. නැවත හඳුනා ගන්නත් ඒක ප්‍රත්‍ය වෙනවද? සංඥාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා. ඒතර ඒ අනුව සංස්කාරයන් හැදෙනවා. ඒ සංස්කාරයන් නැවත සංස්කාරයන්ට ප්‍රත්‍යද? ඒ අරමුණු දැනගන්න ස්වභාවයේ විඥානයේ ඒ විඥානයේ නැවත නැවත විඥානයට ප්‍රත්‍යද? ඇයි? චන්දරාගය. ඒවත් තෘෂ්ණාව. තණ්හාවට කියන තව වචනයක් චන්දරාගය කියන්නේ. එහෙනම් රූපයට නැවත ප්‍රත්‍ය කරගන්නවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල කරනවාද රූපයට ප්‍රත්‍ය වෙනව නැවත. වේදනාවට නැවත නැවත ප්‍රත්‍ය වෙන විඳින්න නැවත ඒකනේ දැන් මෙච්චර ආත්ම 100,000 ගණයක් භවයන් ආත්ම කියොත් වැරදි. භවයන් 100,000 ගණන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක්
ওই විදිහට පිළියෙල කරගෙනම නෙමෙයි දාන්නේ. දැන් මේ භවයෙන්ත් ඒ විදිහටම පිළියෙල වෙනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල වෙනවද මේ භවෙත්? නැවත නැවත පිළියෙල වෙනවා. ඇයි අවිද්‍යාව නිසා. අවිද්‍යාවයි තණ්හාවයි නිසා. චන්දරාගයයි. ඒවට තණ්හාව කියන්නේ චන්දරාගයයි. අවිද්‍යාව නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, අනවබෝධය. නාස්‍ය හේතු ප්‍රත්‍යයෙන් හටගatti හේතු ප්‍රත්‍යයෙන්. මහණෙනි ඔක කර්මයටයි දෙක. එහෙනම් මේකේ මුල් අවස්ථාව කර්මයයි. ඒතර කර්මයට නහයක් හදන්න බෑ. සුද්දාෂ්ටක කලාපයක්. සුද්දාෂ්ටක කලාපයක හැඩයක් හැදුවා. ඒතර සුද්දාෂ්ටක කලාපේ ප්‍රත්‍ය ධර්මය. කර්මයේ මූල ධර්මය. ඒක හේතු ප්‍රත්‍යය. ඒතර හේතු ප්‍රත්‍යයෙන් සකස් කරලා දුන්නා නාසයක්. දෙකට කැමති. ඔව් කැමති එකට. නැහැ කිය බොරුනේ. නැහැ කිය බොරු. අනිවාර්යෙන් කැමති. ඒ කැමති කියන්නේ චන්දරාගය. ඇයි? ඕකෙන් විඳින්න පුළුවන්. බාහිර ගන්ධයක් ගන්නවා. ඒ අනුව හැදෙන සිතක් ඒ සිතට කැමති. කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශයටත් කැමති. ගාන සම්පස්ස. ගාන සම්පස්සජ වේදනා එකටත් කැමති. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා සංඥාවටත් කැමති. දැන් පිළියෙල වෙලා දායි. රූපය ආයි රූපයට ප්‍රත්‍ය වෙනවා. ආයි වේදනාවට චන්දරාගය තියෙනවා නම් ආයි වේදනාව වේදනාවට ප්‍රත්‍ය වෙනවා. සංඥාවට චන්දරාගය තියෙනවද? හඳුනාගත්ත සංඥාවෙන් ගඳ සුවඳ. ඒකට චන්දරාගය තියෙනවද? නැවත සංඥාව සංඥාවට ප්‍රත්‍යයයි. ඒ අනුව සිත බලවත් වුණාද සංස්කාරයන්? මේ සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. ඒ අනුව දැනගත්තද විඥාණයෙන් නැවත නැවත විඥාණයට ප්‍රත්‍යයයි. පංච උපාදානස්කන්ධා දුක්ඛ. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව, තණ්හාව තියෙනවා නම් උපාදානය තියෙනවමයි. උපාදානය තියෙනවා නම් දුකක්ම තමයි තියෙන්නේ. හොයන්නෙම දුකක්ම තමයි. එහෙනම් ජීවා තොර දිව මූලික වෙලා දිව කාටද අයිති? කර්මයටයි අයිති. මුල් අවස්ථාව කර්මය. කර්මයට දිවක් හදන්න බෑ. සතර මහා ධාතුන්ගේ හැඩයක් හැදුවා. දැන් එතකොට හේතු ප්‍රත්‍ය සතර මහා ධාතු ප්‍රත්‍යය. හේතු කර්මය. දිවට කැමති. ඔව්. නැත්තම් කැම වල රස දැනගන්නේ කොහොමද? බාහිර රසයටත් කැමති. දැන් ඒ රසානුව විතර්ක ਵਿਚාර වලට යන්නේ නැද්ද? විතර්ක ਵਿਚාර වලට යනවා. විතර්ක කරනවා, කල්පනා කරනවා, සෑ බලනවා. කල්පනා කරනවා, සෑ බලනවා. කල්පනා කරනවා, සෑ බලනවා. රැට මොනවද? උදේට මොනවද? දවල්ට මොනවද? නැන්දවට මොනවද හදන්නේ? නැද්ද නැවත. ତර විතර්ක ਵਿਚාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත පිළියෙල කරනවද? ඇයි ඒ නැවත නැවත පිළියෙල කරන්නේ? චන්දරාගයෙන් හින්දා නෙමෙයිද? චන්දරාගයෙන් හින්දා නෙමෙයිද නැවත ඒ පිළියෙල කරගන්නේ මේ විදිහට රසවත් ප්‍රණීත ආහාර? එතකොට දිවටත් කැමති, රසයටත් කැමති, දෙක නිසා හැදෙන සිතටත් කැමති. ආය යනවා විතර්ක කරනවා, කල්පනා කරනවාද නැවත පිළියෙල වෙනවා. පිළියෙල වෙන්නේ සංස්කාරයි. කර්මයි පිළියෙල වෙන්නේ. නැද්ද? එතකොට හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ නැවත පිළියෙල වෙන දෙයට සංස්කාර කිව්වද? හරිද එතකොට? එතකොට සංස්කාර කිව්වේ කර්මනේ. එතකොට ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නිවුණා. කර්ම රැස් කරයි නම් ඒක මට කරන්න දෙයක් නැහැ. ඒකට මට කරන්න දෙයක් නෑ. එහෙනම් කාය සම්පස්ස. කාය. ඒතර කාය කියන්නේ සතර මහා ධාතු. මේක කර්මයෙන් නෙමෙයිද? පෙර භවයේ කර්මයයි. වර්තමානයේ සුද්දාස්තික කලාපයයි. ඒතර ඒ නිසා හැදුන සිතක් කාය විඥානේ. ඒතර මේ පහස පිළිබඳව හඳුනාගත්ත සංඥාවෙන් ඒ පිළිබඳව කල්පනා කරන විතර්ක විචාර. නැවත කල්පනා කරනවා. නැවත සොයා බලනවා. ඒතර ඒ අනුව පිළියෙල වෙනවද නැවත? කායයට චන්දරාගය, පහසට චන්දරාගය. දෙක නිසා හැදෙන සිතට චන්දරාගය.
කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශයට චන්දරාගය. ස්පර්ශය නිසා හඳුනා ගන්නවා, විඳිනවා. සංස්කාර වලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. එහෙනම් නැවත නැවත පිළියෙල වෙනවද? නැවත නැවත පිළියෙල වෙනවා මහණෙනි සංස්කාරයි. මනස, සිත, බාහිර අරමුණු. ତර මනස හැදුනේ පෙර කර්මය නිසා නෙමෙයිද? මේ සංකාරපච්චය විඥාන. එහෙනම් පෙර කර්මයයි මූලික උනේ. ତොර හැබැයි මනසට නාම රූප පච්චය විඥානං සතර මහා ධාතු නෙමෙයි. නාම රූප පච්චය විඥානං. නාම රූප දෙකේ ක්‍රියාවලිය තමයි විඥාණයට ප්‍රත්‍ය. සංස්කාර පච්චය විඥානං කිව්වේ ප්‍රතිසන්දියේදී. එතන ඉඳලා නාම රූප පච්චය විඥානං. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ ගත්ත තැන ඉඳලා එතනදී වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් හට ගන්නවා. ඒ නාම ධර්මයන් රූප ධර්මයන් එක බැඳිලා තියෙන්නේ. නාම රූපච්ඡ විඥානං මේ භවයේ අවසාන චුතිසිත දක්වා චුතිසිතේදී සංකාරපච්ඡ විඥානං. තේරෙනවද? හරි. දැන් ඒකට නැවත නැවත පිළියෙල වෙන දෙයට මොකක්ද කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද නැවත නැවත පිළියෙල වෙන්නේ? ඉතින් හේතු අයින් කරන්නකො ඉවරනේ. ප්‍රශ්නේ. හේතු අයින් කරන්න. නැවත පිළියෙල නොවන ආකාරයට මනස ගන්න. දැනට ගන්න මනස. පිළියෙල නොවන ආකාරයට ගන්න. කොතනද දෙන්නේ? දිත්තේ දිත්තමත්ත. සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. එතෙන්දි කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. එහෙනම් මේ රූපය අපිට පීඩාවක් නෙමෙයි ඇති කරන්නේ. වර්තමානයේ පීඩාවක් ඇති කරනවද නැද්ද? ඔව්. වේදනාව පීඩාවක් නෙමෙයි. ඒ සැප වේදනාවනේ හොයන්නේ. ඉතින් ඒක නැති වෙච්ච තැන පීඩාවක් නෙමෙයිද? සෝමනස්ස වේදනාවමයි හොයන්නේ. දුක්ඛ වේදනාව වලට කැමති නේ. දෝමනස්ස වේදනාවන් වලට කැමති නේ. ඒතකොට සැප වේදනාවද ලැබෙන්නේ? නැහැ. පීඩාවක් ඇති කරනවා. පෙළනවා පීඩාවක් ඇති කරනවා. සංඥාවත් ඒ වගේ. සංස්කාරයනොත් ඒ වගේ. මහණෙනි කුමක්ද හිතන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද සැපයිද? තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නැහැ. හේතු ප්‍රත්‍යයට අනුරූපවද? දැන් පෙන්වන්නේ මෙච්චර වෙලා හේතු ප්‍රත්‍යයට අනුරූපවනේ. එතකොට මේ නාම රූප දෙකම චිත්තක්ෂණ රූපේ චිත්තක්ෂණ 17ක් තුල හා නාමය එක චිත්තක්ෂණයක් තුල ඉපද බිඳිනවද? ඇයි ඔකට ඇලුම් කරන්නේ? ආලයට හරින්න. උපමාවක් කියනවා. අම්මා කෙනෙක් දරුවෝ 10 දෙනෙක් වැදුවා. අම්මා කෙනෙක් දරුවෝ 10 දෙනෙක් බිහි කරා වැදුවා. 9ක්ම මලා. 10 වෙනි එක අතේ පණ අදිනවා. තේරෙනවද? හැබැයි කුසෙත් එක්කෙනෙක් ඉන්නවා. දැන් 10 දෙනෙක් බිහි කරා 9ක් මලා අතේ ඉන්න එක්කෙනා පණ අදිනවා. කල්පනා අතහැරිය කුසේ ඉන්න එක්කෙනා පිළිබඳව ආසාව. ඇයි? දරුවෝ 11යි 11න් දැන් 10යි 10න් අතේ ඉන්න එක පණ අදිනවා 9ක්ම මලා කුසේ ඉන්න එක්කෙනා පිළිබඳව ආසාව. අතීතයේ හටගත්ත නාම රූප දෙක ඉපද බිඳුනද නැද්ද? මේ කතා කරන මොහොතේ එතකොට එහෙනම් 9ක්ම මලාද? දැන් වර්තමානයේ 10 වෙනි එක්කෙනා අතේ ඉන්නවා මේ කතා කරන අවස්ථාවෙත් නාම රූප දෙක ඉපද බිඳිනවද? එහෙනම් දැන් මේ අතේ ඉන්න එකත් මැරෙනවා. ඇයි? මේ ශනේ පාසා ඉපද බිඳිනවා. හට ගන්න ශනේ නැති වෙනවා. අතුරු දහන් වෙනවා. බිඳිනවා. එහෙනම් වර්තමානයේ 10 වෙනි එකක් බිඳිනවද? එහෙනම් කුසේ ඉන්න එක්කෙනාට මොකද කරන්නේ? ඒකව හදාගන්න. අපි හදන්නේ එයාව හදාගන්න හදනවා. කමන්නේ 9ක් මල අතේ ඉන්න එක මලක් කමන්නේ කුසේ ඉන්න එක හදාගන්න. පුළුවන් ද හදන්න? බෑ. තේරෙනවද කියපු එක? නාම රූප දෙකට නෙමෙයි දැල්ම තියෙන්නේ. මේ මොහොතක් පාසා ඉපද බින්දිනවා. මේ කතා කරන මොහොතෙත් ඉපද බින්දිනවා. ඒතොර අතීතයේ හටගත්ත කෝ නාම රූප දෙකක්වත් තියෙනවද? මේ කතා කරන මොහොත වෙනකොට අතීතයේ හටගත්ත කිසිම රූප ධර්මයක් තියෙනවද නාම ධර්මයක් තියෙනවද? 9ක් මල
දැන් අතේ ඉන්න එක්කෙනා පණ අදිනවා. ඒ කියන්නේ තව මොහොතේ එහෙනම් මේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඉපද බිඳිනවද? දැන් ඉතින් කුසේ ඉන්න එක්කෙනාගේ ආසාව අතහරින්න ඕන. ඒ කියන්නේ අනාගතයේ පහළ වෙන්න හට ගන්න තියෙන නාම රූප දෙකේ ආසාව අතහරින්න මේ කියන්නේ. නෑ ඒකට ආසයි. දැන් මේ දෙක තමයි උතනින් එළියට යන්නේ. ඒ ආසාව තරම් නෙමෙයිද යන්නේ? තව උපමාවක් කියලා ධර්මදේශනාව අවසන් කරනවා. පැය දෙකයි. අම්මා කෙනෙකුට හිටියා පුතු 3 දෙනෙක්. පුතු 3 දෙනාම හොරු. රාජ්‍යරෝ චරපුරුෂයෝ දාලා අල්ලගත්ත හොරු 3 දෙනා. දඬුවම් නියම කරා හිස ගහ බෙල්ල කපලා මරලා දාන්න. හිස ගසා දාන්න. අම්මටත් ඕන එන්න කිව්ව බලන්න. 3 දෙනාම හොරුනේ. දැන් එකෙක් ගත්ත ළඟට. බෙල්ල කපලා දැම්ම පැත්තකට. දැන් අනිත් එක ආවත් දෙවෙනි එක්කෙනාවත් ගත්තා ළඟට. දැන් තව පොඩ්ඩකින් කපනවා. පොඩි එක්කෙනා පිළිබඳව ආසාව අතහැරියා. තේරෙනවද? මොකක්ද ඒ කිව්වේ? මෙච්චර වෙලා හටගත්ත නාම රූප දෙකකෝ වර්තමානයේ හටගන්න නාම රූප දෙකකෝ එහෙනම් බාලය පිළිබඳව ආසාව අතහරින්න. ඒ කියන්නේ අනාගතයේ පහළ වෙන තව පොඩ්ඩකින් පහළ වෙන නාම රූප දෙක පිළිබඳව ආසාව එතන නිවන. එතන නිවන. ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියපේ? හා? නිවනටම බණ කිව්වා. ඉතින් කරගන්න දෙයයි කියව කට්ටියට. නාම රූප දෙකට තාමත් ආසයි. නේ? හැබැයි ඉපද? ඒක අර අම්මා කරපු වැඩේ කරන්න බැයිද? කරන්න වෙනවා. අන්න 9ක්ම මලා. නේද මෙච්චර වෙලා දැන් මේ මොහොත වෙනකොනුත් මීට මොහොතකට තප්පරයකට කලින් ඉපදෙච්ච නාම රූප දෙකකෝ ඒ දෙකත් ඉපද බිඳුනනේ. කතා කරන මොහොතේ ඒ නාම රූප දෙක දැන් මේ ඉපද බිඳිනවා. එහෙනම් තව පොඩ්ඩකින් හට ගන්න නාම රූප දෙකට ඇයි ඇල්ම? ආසාව, කැමැත්ත අතහරින්න. නැත්නම් නිවන. ඉස්සරහට තියෙන නාම රූප දෙක පිළිබඳව මං ආසාව අතහරිනවා. අතහැල්ල ශාලාවෙන් එළියට යන්න පිරිනවන් පායි. පරලොසපත් වෙන්නේ. තේරෙනවද කියන්නේ? හොඳයි. මේ ධර්ම දේශනාව අවසන් කරන අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු රාගක්ඛයෝ නිබ්බානං